හරි ළමයි සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. උදේ අපේ ලයිස්තුවේ L අකුරෙන් ඩොට් ටිකක් තියලා තියෙන සම්බන්ධ වෙලා තියෙන කෙනා පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න කවුද කියලා නමක් මොකුත් නැතුව සම්බන්ධ වෙලා ඉන්න එක්කෙනා මට මැසේජ් එකක් දාන්න ඉන්බොක්ස්. හරි පුතේ මම එහෙම කිව්වා විතරයි ගියා. හිටියට කමක් නැහැ මම දැනගත්තා නම් ඒ ඇති. හරි කමක් නැහැ. ළමයි අපිට ඉවර කරන්න තියෙන ක්ලාස් එක මේ අපි නතර කරේ මම හිතන්නේ 32 වෙනි ගානේ. අපි අද බලමු ළමයි වැඩ ටික ඉක්මනට මේක ඉවර කරන්න අපි try එකක් දෙමු. අද දවස් ඇතුළත සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. මොකද බලන්න ළමයි 33 වෙනි අභ්‍යාසය. 33 වෙනි අභ්‍යාසය මම හිතනවා මේ ගොඩක් ළමයි පන්තියට සම්බන්ධ වෙලාම හිටපු ළමයි තමයි ඉන්නේ. සමහර ළමයි කලින් දවස් සම්බන්ධ වෙලා නැත්නම් වීඩියෝ එක බලලා සම්බන්ධ වෙලා ඇති කියලා හිතනවා. මොකද නැත්නම් මේ ගණන් ටික අපිට අමාරුයි. ඒ වගේම තමයි ඔයාලා මේ වෙද්දි මේ තියෙන ගණන් ඉස්සරහට කරලා ඇති කියලා හිතනවා. අපි කලින් දවසේ පෙරේද ගත්ත අත්විවරමත් එක්ක මේවා මේ වෙද්දි ඔයාලා කරලා ඇති කියලා මම හිතනවා. right? එහෙනම් ළමයි අපි ගානට යන් කෙලින්ම බලන්න ළමයි මොනවද ඉල්ලන්නේ කියලා අභ්‍යාසාංක 33 පහත සඳහන් ලැබීම් ජර්නලය හා ගෙවීම් ජර්නලයේ සාරාංශයන් සුනිමල්ගේ ව්‍යාපාරයෙන් 2020 ජනවාරි මාසය සඳහා ඔබට සපයයි. ළමයි ජනවාරි මාසයට අදාළ මුදල් ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලය තියෙනවා. ඊට අමතරව බැංකු ප්‍රකාශය තියෙනවා. බලමු ළමයි ජනවාරි මාසයේ බැංකු ප්‍රකාශය තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා පසුගිය මාස ඒ කියන්නේ පසුගිය මාස කියන්නේ ජනවාරි වල ඉන්නේ 20 දෙසැම්බර් මාස කලින් අවුරුද්දේ දෙසැම්බර් මාස බැංකු සසුදුම් තොරතුරු තියෙනවා. බැංකු සසුදුමේ සටහන් වෙච්ච තොරතුරු තියෙනවා මොනවාද? තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් 2100ක් තිබිලා තියෙනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් 3400ක් තිබිලා තියෙනවා. බැංකුව වැරදීමකින් බැංකු ගිණුමට හර කර ඇති අගය 500ක් තියෙනවා. මම කිව්වා බැංකුවේ වෙන වැරදි බැංකු සසුදුම් ප්‍රකාශය දිනනවා. නම් බැංකු සසුදුම් ප්‍රකාශය අපි කිව්වා ප්‍රධාන වශයෙන් ඉන්න පුළුවන් කරුණු තුනයි. එකක් තමයි තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්, නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් සහ බැංකුව විසින් වෙච්ච වැරදි. එහෙනම් මේ තුනම තියෙනවා අපිට මේ ගානේ. බැංකුවේ වැරද්දක් තියෙද්දි කොහොමද කියලාත් අපිට අවධානය යොමු කරන්න පුළුවන් මේ ගානේ. ඊපස් ළමයි තොරතුරු ඉහත තොරතුරු ඇසුරෙන් අපිට අපෙන් අහලා තියෙනවා පසුගිය මාස බැංකු සැසඳුම පිළියෙල කරන්න කියලා තියෙනවා. ජනවාරි මාසයේ මුදල් පාලන ගිණුම සකස් කර එය සංශෝධනය කරලා පෙන්වන්න කියනවා. ජනවාරි මාස බැංකු සැසඳුම. එහෙනම් ගිය මාසේ බැංකු සැසඳුමත් හදලා ජනවාරි මාසේ මුදල් පාලන ගිණුමත් හදලා ඒකත් සංශෝධනය කරලා ජනවාරි මාස බැංකු සැසඳුමත් පිළියෙල කරන්න ඕනේ.
හරි ළමයි. පොඩ්ඩක් දාඩියේ ෆෑන් එක හදාගත්තා. හරි එහෙනම් ළමයි අපි යන් අපෙන් අහලා තියෙන පසුගිය මාසේ බැංකු සැලසුම පිළියෙල කරන්න තියෙන නිසා අපිට ඒක ලේසි. ලේසි හැබැයි අපිට පොඩි ගැටලුවක් තියෙනවා. හරි ළමයි. බැංකු සැසඳුම් ප්‍රකාශය දෙසැම්බර් 2019 අභ්‍යාස අංකය 33. හරි ළමයි. අපි දන්නවා මේ අවුරුද්දේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ ආරම්භක ශේෂය, ඒ කියන්නේ මේ මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ ආරම්භක ශේෂය තියෙනවා ළමයි 19500. මේ අවුරුද්දේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ ආරම්භක ශේෂය තියෙනවා 19500. එතකොට ඊට අමතරව මේ ඇවිල්ලා 34 වෙනි ගාන බැලුවා. right 13000ක් තියෙනවා. මම ළමයි 34 වෙනි අභ්‍යාසය කරනවා බැලුවා. right එහෙනම් ආරම්භක ශේෂය ජනවාරි ආරම්භක ශේෂය කියන්නේ ළමයි දෙසැම්බර් අවසාන ශේෂය. කීයද 13000ක් තියෙනවා. ඊට පස්සේ අපි බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න අවශ්‍ය තොරතුරු අපිට යට දීලා තිනවා ගානට. සියලුම තොරතුරු ටික දීලා තියෙනවා. ඊට අමතරව ළමයි මේකට අපිට ඕන වෙන්නේ ආරම්භක ශේෂයයි සංශෝධිත මුදල් පොතට අනුව ශේෂයයි ඔය දෙකෙන් එකක් තිබ්බනම් හරි. හැබැයි අපිට මේ ගාන බැලුවම තේරෙනවා අපිට සංශෝධිත මුදල් පොතට අදාළව ආරම්භක ශේෂයක් අපිට හොයාගන්න බෑ. මුදල් ලැබීම් ජර්නලයි ගෙවීම් ජර්නලයි විතරයි තියෙන්නේ. පුතේ පිටුව තමයි අපි කරන්නේ 19 වෙනි පිටුව 5 වෙනි ටියුට් එකේ බැංකු සැසඳුම් ප්‍රකාශ පාඩම අපි කරන්නේ 33 වෙනි අභ්‍යාසය තමයි මේ කතා කරන්නේ. right හරි 33 වෙනි අභ්‍යාසය. එතකොට අපිට තේරෙනවා සංශෝධිත මුදල් පොතට අනුව ශේෂය අපිට හොයාගන්න නැහැ. අපිට ලේසියෙන්ම හොයාගන්න තියෙනවා මේ ජනවාරි මාසයේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ ආරම්භක ශේෂය කියන්නේ ගිය මාසේ අවසන් ශේෂය. ඒ කියන්නේ ළමයි දෙසැම්බර් වල අවසන් ශේෂය තමයි අපි සංශෝධනය කරලා බලන්නේ. අවසන් ශේෂය. හැබැයි මට පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. හේතුව මේක අපිව අමාරුවේ දාන්න පුළුවන් පොයින්ට් එක තමයි මේකේ අපිට කියනවා පසුගිය මාස දෙසැම්බර් මාසයේ බැංකු සැසඳුම් තොරතුරු. හරි පුතේ දැනට මම පස්සේ ඒක එවන්නම්. එයාගේ 19 වෙනි පිටුව print වෙලා නැහැ ළමයිගේ. right ඒක මම එවන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ෆොටෝ එකක් ගහලා දාන්න පුතේ මේ chat box එකට කවුරු හරි කෙනෙක් ඒකෙන් බලා ගන්න දැනට. හරි. නැත්තම් එහෙම කරන්න. ඊට පස්සේ දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මෙතන කියනවා බැංකුව වැරදීමකින් බැංකු ප්‍රකාශයට හර කර ඇති අගය. දැන් අපි දන්නවා බැංකුව හර කරනවා කියන්නේ මොකක්ද කියලා. බැංකුව හර කරනවා කියන්නේ ළමයි ඒගොල්ලෝ අඩු කරලා තින්නේ බැංකු ප්‍රකාශයෙන් අඩු කරලා තිනවා ගෙවුවා වගේ මොකට හරි වැරදිලා අඩු කරලා තියෙනවා. කීයද ළමයි 500ක්. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. බැංකුව වැරදීමකින් හර කරලා තින්නේ. එහෙනම් අඩු කරලා තිනවා 500ක්. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ 13000 කියන්නේ බැංකුව වැරද්ද හදාගෙනද නැද්ද කියන ප්‍රශ්නේ එනවා. හරියටම අපි තර්කානුකූලව බැලුවොත් බැංකුව මේ වැරද්ද මේ මාසෙට එද්දී ගිය මාසේ බැංකු ප්‍රකාශය මොකද්ද කියන්නේ? බැංකුව 500ක් අඩු කරලාලු තියෙන්නේ වැරදිලා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා මේ ආරම්භක ශේෂයේදී බැංකුව වැරද්ද හදාගෙනද නැද්ද කියන ප්‍රශ්නේ එනවා. හරියට බැලුවොත් මේ ගාන දිහා. හැබැයි ළමයි අපිට ගාන දිහා බැලුවාම අපිට වැරදි නිවැරදි කරගත්ත ආකාරයක් පේන්න නෑ ගාන. බැංකු ප්‍රකාශයේ කොහෙවත් අපිට නෑ 500ක වරද නිවැරදි කරගත්ත ආකාරයක් පේන්න නෑ.
බැංකු ප්‍රකාශයේ 500ක වරද නිවැරදි කිරීමක් තිබුණා නම් අපිට හිතන්න පුළුවන් මේ 13000 කියන්නේ එහෙනම් වැරද්ද නිවැරදි කරන්න කලින් තියෙන ශේෂය කියලා. හැබැයි ළමයි ඒකෙන් අපිට අදහස් කරන්න බෑ මේක බැංකුව නිවැරදි කරලා නැද්ද කියන එක. මොකද හේතුව ළමයි එකාදකින් අපිට හිතන්න පුළුවන් බැංකුව වැරද්ද දිගටම පවත්වාගෙන යනවා වෙන්න පුළුවන් තාම එයා නිවැරදි කරගෙන නැතුව ඇති කියලා. එහෙම නැත්නම් එයා ගිය කාලච්ඡේදයේ වැරද්ද නිවැරදි කරගෙන හරි ශේෂය තමයි ආරම්භක ශේෂය කියලා දීලා තියෙන්නේ කියලා. ඔන්න ඔය ප්‍රශ්නාර්ථය අරගෙන තමයි මම ඉස්සරහට යන්නේ ගන්න. right? එහෙනම් ළමයි අපිට උපකල්පනය කරන්න වෙනවා බැංකුව ගිය මාසේ වැරද්ද එයා නිවැරදි කරගෙන මේ තියෙන්නේ හරි ශේෂය හදාගෙන තමයි අපිට මේ මාස මොකද මාසයක් ගිහිල්ලානේ ළමයි. එතකොට ආරම්භක ශේෂය ගිය මාසෙට අදාළ එකක් 500ක් අඩුවෙන් සටහන් කරපු එක. ඒක නිවැරදි කරගෙන ඇති කියලා අපි කියන උපකල්පනයේ මත තමයි මේක ඉස්සරහට යන්න වෙන්නේ. එහෙනම් ළමයි මම එතනට එනවා. එහෙනම් ළමයි මේ 13000 කියන්නේ අර අඩු කරපු එක 500ක් හර කරපු එක නිවැරදි කරපු ශේෂය නම් ගිය අවුරුද්දේ බැංකු ප්‍රකාශ ගිය මාසේ බැංකු ප්‍රකාශයේ තියෙන්නේ 500ක් අඩු කරපු ශේෂය. මොකද ඒක වැරද්දක් විදියට තියෙනවා නම් එහෙනම් ළමයි මේ අඩු කරපු ශේෂය මේ හදාගත්ත ශේෂය 13000යි නම් 500ක් අඩු කරපු ශේෂය ඇවිල්ලා 12500යි. එහෙනම් මේක තමයි තියෙන්න ඕනේ ශේෂය. හරි පුතේ නියමයි සර් මම හිතුවත් සර් හිතපු විදිහට තමයි. right අන්න ඒක තමයි ළමයි වැදගත් වෙන්නේ. මොකද මේක ගැන අවබෝධය අපිට වැදගත් වෙන්නේ ගාන හදන්න. right දැන් මමත් චකිතෙන් යන්නේ. දැන් මේ ගාන මමත් දන්නේ නැහැ. මමත් චකිතෙන් යන්නේ. මොකක්ද හේතුව? මේක සමහර විට මේ 13000 කියන එක හරි ශේෂය වෙන්නත් පුළුවන්. නැත්නම් මේක තමයි වැරදි ශේෂය වෙන්නත් පුළුවන්. හැබැයි මේ මාසයේ දිහා බැලුවම අපිට තේරෙනවා වැරද්ද නිවැරදි කිරීමක් පේන්නේ නැහැ. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේක තාම නිවැරදි කරලා නැහැ කියලා හිතන්නත් පුළුවන්. හැබැයි එහෙම නැත්නම් මේ දීලා තියෙන ශේෂය නිවැරදි කරපු ශේෂය තමයි මේ 13000 කියලා දීලා තියෙන්නේ. right? ඉතින් ළමයි අපි ගාන දිහා දකින කොහොනේ අපි හදාගන්නේ. right? එතකොට ළමයි මම උපකල්පනය කරනවා මේක එහෙනම් බැංකුව නිවැරදි කරගෙන ඇවිල්ලා ඇති කියලා. ළමයි ගාන හදලා ඉවරනකම් අපිට ඕක හිතාගන්න බෑ. right? හරි ළමයි. එහෙනම් ආරම්භක ශේෂය ගන්නවා මම බැංකු ප්‍රකාශයට අනුව. මේ වැරද්ද තියෙනවා නම් එහෙනම් 13000 නෙමෙයි ශේෂයට උඩ 12500යි. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය නම් ළමයි 12500යි. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 12500යි. දැන් එතනින් එහා ඔයාලා දන්නවා කරන්න ඕනේ විදිය. මොකද ළමයි කියන්නේ? තැම්පත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් පත්. ළමයි තැම්පත් කරලා තිනවා ඉදිරිපත් වෙලා නැහැ. බැංකුවට තැම්පත් කරපු එක ඉදිරිපත් වෙලා නැහැ කියන්නේ බැංකුවට තාම ලැබිලා නැහැ කියන්නේ බැංකුවේ ශේෂය අඩුයි මුදල් පොතේ ශේෂය වැඩි. මුදල් පොතේ ශේෂය වැඩි නම් අපි තැම්පත් කරා බැංකුවට අපි සටහන් කරා ලැබුණා කියලා. හැබැයි චෙක් ටික බැංකුවේ තැම්පත් කරාම බැංකුවට තාම ලැබිලා නැහැ උපලබ්ධි වෙලා නැහැ. උපලබ්ධි වෙලා නැහැ කියන්නේ සල්ලි ලැබිලා නැහැ බැංකුවට. බැංකුවට සල්ලි ලැබිලා නැහැ කියන්නේ බැංකුවේ ශේෂය අඩුයි. මුදල් පොතේ ලැබුණා කියලා සටහන් කරලා තියෙන නිසා මුදල් පොතේ ශේෂය වැඩි. එහෙනම් අඩු එකේ ඉඳලා වැඩි එකට යද්දී අපි ඒක එකතු කරනවා. තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්. ඊළඟයි තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් තියෙනවා 2100ක්. 2100ක් 600යි 14600යි. එහෙනම් එකෙන් අඩු කරනවා ළමයි නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්. නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්. මම මෙතෙන්ට දාන්න යනවා එක අගයක් තියෙන නිසා. මේක තමයි ඔයාලා මේ දැන් කැල් එක පාවිච්චි කරන නිසා මේ විදියට මෙතන දාගත්තේ නැති වුණාට කමක් නැහැ. කෙනෙක්ට ඕන නම් අතින්ම හදාගන්න. එතන එහෙම ගහුවා කියලා ප්‍රශ්නයක් නෑ ළමයි. වැරදි දෙන්න ඔයාලට ලකුණු දෙනවා ගන්න. ඒක නිසා අවුලක් නැහැ. ඔයාලට ලේසි ක්‍රමයකට ඔයාලා හදන්න. කැල් එකෙන් ටක් ගාලා නැත්නම් මේකද කියලා මෙතන එකතු කරන්න යන්නේ නැහැ. මෙතන අඩු කරලා ශේෂ කෙලින්ම ගන්නවා කැල් එකෙන්. එහෙම ගත්තත් කමක් නැහැ. නැත්නම් මේ විදියට කරත් කමක් නැහැ. හරි ළමයි. ඇයි මම තැම්පත් කළත්
නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් අඩු කරන්නේ. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. මම ළමයි චෙක් එක නිකුත් කරද්දිම මුදල් පොතේ ශේෂය අඩු කරා. චෙක් පත නිකුත් කරද්දිම මුදල් පොතේ ශේෂය අඩු කරා. හැබැයි තාම බැංකුවට මේ චෙක් පත් ටික ඉදිරිපත් කරේ නැති නිසා බැංකුවේ ශේෂය අඩු වෙලා නැහැ. එහෙනම් බැංකුවේ වැඩි මුදල් පොතේ ශේෂය අඩුයි. මේ තැන්පත් කළත් නිකුත් කළත් ඉදිරිපත් නොකරන චෙක් නිසා. එහෙනම් බැංකුවේ ශේෂය වැඩි නම් මුදල් පොතේ ශේෂය අඩුයි නම් වැඩි එකේ ඉඳලා අඩු එකට යන්න ඕන නිසා මම අඩු කරා. right? එහෙනම් නිකුත් කරන මුත් ඉදිරිපත් නොවු චෙක් පත් 3400යි. මම කිව්වේ ළමයි මේක මම අඩු කරනවා 3400යි. ඊට පස්සේ දැන් මොකද්ද තව කතාවක් කියනවා බැංකුව වැරදීමකින් බැංකු ප්‍රකාශයට හර කරා. ළමයි බැංකු ප්‍රකාශයට හර කරා කියන්නේ බැංකුව වරදිලා බැංකුවෙන් අඩු කරලා තියෙන වැරදිලා. ඒ කියන්නේ ළමයි මේ සිද්ධිය නිසා මුදල් පොතේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩුයි. මුදල් පොතේ ශේෂය නම් වැඩි බැංකුවේ ශේෂය අඩුයි. මොකද වැරදිලා අඩු කරලා තියෙන නිසා. එහෙනම් ළමයි ඒක මොකද කරන්න ඕනේ? අඩුයි මුදල් පොත බැංකුව අඩුයි මේ හේතුව නිසා මුදල් පොත වැඩි. එහෙනම් අඩු එකේ ඉඳලා වැඩි එකට යද්දී ඒක එකතු කරන්න ඕනේ. right? එහෙනම් ඔන්න ඔයාලව වෙනම පැත්තකට එක්කගෙන යනවා. ගාණ හදාගෙන යද්දී ඔයාලට සම්මත ක්‍රමයට දානවා නම් මට දාන්න තිබ්බ ළමයි මේ දෙක පිළිවෙලට මෙතන එකතු කරලා right? හැබැයි අපි ගාණක් හදාගෙන යද්දී අපිට තේරෙන්නේ නැහැ වෙන්නේ මොකද්ද කරන්න ඕනේ මොකද්ද කියලා. ඔක්කොම දන්නවා නම් අපි කල්ලාතුල ඇස්තිලා ගාණ දානවා. right? ඒකයි මම මේ විදිහට පෙන්නුවේ. මට මේකෙන් ඕනේ උනේ ඔයාලා රාමුවකට කොටු වෙලා තියෙන එක ටිකක් එහෙට ගෙනියන්න. මොකද හේතුව අපිට උත්තරේ වැදගත්. පිළිවෙලම නෙමේ විභාගයේදී ලකුණු දෙනවා. මේ ආකෘතිය කියලා ඔයාලා ආකෘතිය මතම හිටියොත් ඔයාලට ගාණ හදා ගන්න බෑ. right? නිසා ඔයාලට ලේසි විදියකට දැන් මට මේ ගාණ වුණා මේ ඉර නැතුව යන්නත් පුළුවන්. right? හරි ඔයාලා කැමති විදියකට හදා ගන්න ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයාලට පුළුවන් මේ තැන්පත් කළා උපලබ්ධ නෝ චෙක් පත් කියලා 2100 මෙතෙන්ට දාලා බැංකුවේ සිදු වූ වැරදි කියලා 500 මෙතෙන්ට දාලා ඒ දෙකේ එකතුව මෙතෙන්ට දාලා ඒක එකතු කරලා මෙතන 300 ගන්න පුළුවන්. right? එහෙනම් බැංකුව කළ වැරදි 200යි 1යි 11200යි. right? එහෙනම් බැංකුව කළ වැරදි 500ක් මම එකතු කරනවා 700යි 11700යි. right? මේක ලස්සනට හදන්න ඕන නම් මේ විදිහට ඔයාලට හදන්න පුළුවන්. මේ විදිහට නෙමෙයි ලස්සනට හදන්න ඕන නම් right ළමයි මොකද්ද මෙතෙන්ට දාන්නේ? සංශෝධිත මුදල් පොතට අනුව ශේෂය. හරි ළමයි මේක ඔයාලට ලස්සනට හදන්න ඕන. ඔයාලා දන්නවා මෙතන ශේෂය ගත්තා 12500යි අපි එකතු කරනවා තැන්පත් කළ තුපලබ්ධි නෝ චෙක් පත් 2100යි බැංකුව කළ වැරදි 500යි මේ ටික 2600යි right? ඒ ටික එකතු කරා 100යි 15100යි ඊට පස්සේ නිකුත් කළත් ඉදිරිපත් නොකර චෙක් පත් 3400යි එකෙන් අඩු කරාම 0.11 4 ගියාම 7යි 11700යි මේක ශේෂය. හරි මොකද මම මේ විදිහට කරේ ඔයාලා ගාණක් හදාගෙන යද්දී අපිට සිද්ධ වෙන දේවල් ඔයාලගේ මට්ටමේ ඉඳලා ගාණ හදාගෙන මොකද අපි කලින් මේක ප්ලෑන් කරලා යන්නේ. මම මොකද ඔයාලට කටපාඩම් කරලා මේ තැන්පත් කළත් උපලබ්ධි නෝ චෙක්පත් නිකුත් කළත් මේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් මම කිව්වේ කටපාඩම් කරලා කරන විදිය නෙමේ. දාද්දි කල්පනා කරලා බලනවා. මේ ගනුදෙනුව නිසා මේ ශේෂය අපි මොකේ ඉඳන් මොකද්ද හොයාගෙන යන්නේ? මේ ගනුදෙනුව නිසා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එහෙනම් ඒකට අනුව මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ ළමයි අපි ගාණ දිහා දන්නේ නැහැ. පළවෙනි වතාවට හදද්දී අපි ගාණ දන්නේ නැහැ. එහෙනම් අපි අරගෙන යන ප්‍රවේශයට අනුව අපිට ගලප ගන්න සිද්ධ වෙනවා. right? එහෙනම් මෙතන අවසානයේ මොකද වෙන්නේ? ඔයාලගේ එක්සෑම් එකේදී ලකුණු දෙද්දි කොහොමද දෙන්නේ? ආරම්භක ශේෂය අරගෙන තිනවා. හරි ප්‍රශ්නයක් නැහැ. නිකුත් කළත් උපලබ්ධි නෝ චෙක්පත් අරගෙන තිනවා. ඒක එකතු කරලා තිනවා. හරි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක අඩු කරලා තිනවා. හරි කරන්න ඕන දේ කරලා තිනවා.
බැංකුව කර වැරද්ද එකතු කරලා තිනවා. හරි. අවසානයේ උත්තරය ඇවිල්ලා තිනවා. හරි. එහෙනම් ළමයි ලකුණු දෙන්නේ මේ ආකෘතියට නෙවෙයි. ඔයාලගේ මේ උත්තරේට වගේම ඔයාලා මේ කරලා තියෙන දේවල් වලට. right? ඒක නිසා ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට ඕන විදියට කරන්න. right? හේතුව ඔයාලා මට ඕනුනේ ඔයාලා දැන් හුරු වෙලා තියෙන ළමයි කැමති විදියකට කරන්න මට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මට මේ අදහස විතරයි ඔයාලට දෙන්න ඕනුනේ. හරි ළමයි. එහෙනම් හරි ළමයි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? වාසනාන් ඊට පස්සේ අපි කියනවා ජනවාරි මාසයේ මුදල් පාලන ගිණුම සකස් කරේ සංශෝධනය කර පෙන්වන්න. ජනවාරි මාසයේ මුදල් පාලන ගිණුම සකස් කරලා ඒක සංශෝධනය කරන්න ඕන. අපිට ආවේ 11700යි. මේ ඇවිල්ලා සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂයේ ඒ කියන්නේ කරන්න ඕනේ වෙනස්කම් ගිය පාර බැංකු ප්‍රකාශය බලලා කරලා බැංකු ප්‍රකාශයේ හදන්න බැරි දේවල් බැංකුවේ වැරදි මෙන්න මේ දේවල් ටික තමයි අපි බැංකු සතුටු ප්‍රකාශයට ගත්තේ. බලමු පුතේ මැසේජස් වගේක් තියෙනවා. කීවෙනි ගානද සර් හදන්න කියලා අහලා තිනවා. 33 වෙනි ගාන. අන්න රයිට්. ඔහම ඇදුවම ලකුණු දෙනව නේද සර්? පිළිවෙලක්ම ඕනේ නෑ නේද කියලා අහලා තිනවා. ඒක තමයි මම දැන් පැහැදිලි කරේ පුතේ. ගැටලුවක් නෑ. මොකද උත්තරේ එනවා. අපිට ළමයි ඔයාලට ආකෘතියට ලකුණු දෙන ගණන් වලින් ආකෘතියට ලකුණු දෙන එකක් තමයි සමාගම් ගාන. ඇයි ළමයි සමාගම් ගානට ලකුණු දෙන්නේ? සමාගම් ගානට ලකුණු දෙන්න හේතුව තමයි ප්‍රමිත කියන්නේ නීතියක්. ගිණුම්කරණේ කරන්න ඕනේ විදිහක්. මම කිව්වා අපි ඔයාලා සම්බන්ධ වෙලා දිනවා එක එක කියන්නේ ඔයාලා මේ වෙද්දී උපකාරක පන්ති ගුරුවරු වගේම ඉස්කෝලේ ගුරුවරු නෝත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තිනවා. ඒ වගේම තමයි ළමයි සමහර වෙලාවට එකම ආදායම් ප්‍රකාශය නැත්තම් මූල්‍ය දත්ත ප්‍රකාශයේ තීරු තුනට හදනවා දෙකට හදනවා එක එක විදියට වෙනස් වෙලා දිනවා මේ කාල සීමාව තුල. ඒ ඇයි ළමයි එහෙම වෙන්නේ? මම ඔයගොල්ලන්ට කිව්වා ළමයි අර කේවල සාමි ව්‍යාපාර සහ අවුල් ව්‍යාපාර කියන්නේ විලුම්කරණේ අනිවාර්ය නෑ. කැමති නම් කරන්න පුළුවන්. එනම් කැමති විදියකට කරන්න පුළුවන්. ඒකට නිශ්චිත නීතියක් නෑ. නමුත් අපි ගිණුම්කරණයට හානියක් නොවන විදියට තමයි අපි ගිණුම්කරණය කරන්නේ. හැබැයි ළමයි සමාගම් වලට නීතියක් තියෙනවා. ඒක නිසා ඒ කියලා තියෙන විදියටම අපි කරන්න ඕනේ. ඒකයි ළමයි සමාගම් වල ඒ ආකෘතිය වෙනස් වෙන්නේ නෑ. ගුරුවරු පවුරු කොයි විදියට කරත් පොඩි වෙනස්කම් තිබුණාට ඒ ස්ට්‍රක්චර් එකට හානියක් වෙන්නේ නෑ. රයිට්? ඒක නිසා ඔයාලා ඒකයි අර ආදායම් ප්‍රකාශයේ තීරු 3 තීරු 2 එක එක විදියට අපි ඉගෙනගෙන ඉන්නේ. අනුත් අවසානයේ අපි යම් කිසි තැනකදී සමාගම් වලදී එකම ෆෝමැට් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි ඒකට ලකුණු දෙන්නේ. ඒකෙත් ළමයි අපි කරන්න ඕන විදිහට තමයි ලකුණු දෙන්නේ. අපි සමාගම් ගැන කතා කරලා තියෙන කතා කරමු. රයිට් ළමයි. එහෙනම් සංශෝධිත මුදල් පාලනය කිව්වේ මුදල් පාලන ගිණුම අහලා තියෙන විදිය බලන්න ළමයි. ජනවාරි මාසයේ මුදල් පාලන ගිණුම සකස් කර ජනවාරි මාසයේ මුදල් පාලන ගිණුම සකස් කර ඒ සංශෝධනය කර පෙන්නන්න. එහෙනම් පළවෙනියට මුදල් පාලන ගිණුම සකස් කරලා ඊට පස්සේ ඒක සංශෝධනය කරමු. ඒ වගේම ළමයි මේ ගානති ප්‍රශ්නයක් නැහැ. ඔයාලා එක දිගටම සංශෝධනයනුත් කරගෙන ගියා කියලා ප්‍රශ්නකුත් නැහැ. රයිට්? හරි ළමයි. එහෙනම් අපි මුදල් පාලන ගිණුම හදමු. මුදල් පාලන ගිණුම. දැන් අපි දන්නවා ආරම්භක ශේෂය ඉදිරියට ගෙන ආවා 11700යි. ශේෂය ඉදිරියට ගෙන ආවා 11700යි. ඊට පස්සේ බලන්න ළමයි මේකදී අපිට මුදල් ලැබීම් ජර්නලයි ගෙවීම් ජර්නලයි විතරයි පාවිච්චි කරන්න ඕනේ. රයිට්? ඔයාලට මම මේ ටික කෙලින්ම ගන්නවා ලයිස්තුවක් විදියට 1.5 මුදල් ප්‍රති ළමයි මේ මුදල් ප්‍රති කියන්නේ මොකක්ද? ප්‍රති කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද ළමයි? ප්‍රති කියන එකෙන් අදහස් වෙන්නේ සමහර වෙලාවට ළමයි අපිම චෙක් එකක් දීලා අපිම සල්ලි ගත්තා කියන එක. රයිට්? අපි ඒ කියන්නේ හිතන්න දැන් ව්‍යාපාරයට මේ මුදල් පාලනය කිව්වේ මේකේ අදහස් වෙනවා මුදලුයි එක්පතුයි. නමුත් අපි ඒ කියන්නේ අපිට මුදල් අවශ්‍යතා සුළු මුදල් බාරකරුට මුදල් දෙන්න ඕනේ කියලා හිතන්නකො.
හැබැයි අපි සුළු මුදල් බාරකරුට මුදල් දෙන්නේ චෙක් පතක් නිකුත් කරලා දෙන්නත් පුළුවන්. නැත්නම් චෙක් පතක් අපි බැංකුවට දීලා අපිට සල්ලි අරගෙන ඒ චෙක් පත මුදල් බවට පත් කරලා ඊට පස්සේ මුදල් ටික සුළු මුදල් බාරකරුට දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට චෙක් පතක් මුදල් නැත්නම් ප්‍රති නැත්නම් චෙක් පතක් මාරු කරලා අපිම සල්ලි ගන්නවට තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හරි. ඒක අර වචනේ වලට උරු නැති නිසායි මම කිව්වේ. මෙතන අපිට එච්චරම මේක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. right. මුදල් ප්‍රති 4000යි ලැබී මෙතන ළමයි මෙහෙම දෙයක් වලට කරන්න පුළුවන්. කෙලින්ම මේවා වෙන වෙනම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ කෙලින්ම මුදල් ලැබීම් කියලා අරගෙන මුදල් ගෙවීම් කියලා අරගෙන. මොකද මේ ගානේ මේකෙදි ලොකු අවශ්‍යතාවයක් නැහැ. මේ මුදල් ලැබීම් මේ මුදල් පාලන ගිණුම හදන්න. මොකද අපිට කියන්නේ මුදල් පාලන ගිණුම සකස් කරේ සංශෝධනය කර පෙන්නන්න. එහෙනම් ළමයි අපිට මේ විස්තර නොදැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම අපි දාමු මුදල් ලැබීම් කියලා. අපිට ඕනේ සංශෝධන පාලන ගිණුම හදන්න. මුදල් පාලන ගිණුම එහෙනම් මුදල් ලැබීම් කියලාමයි 16100යි. ඊට පස්සේ මුදල් ගෙවීම් 5525යි. සමහර වෙලාවට ළමයි මේ වගේ ගණන් වලදී පොඩ්ඩක් මේවා එකතු කරලා බලන්න කැල්ලකින් ටක් ගාලා ගහලිවල ගානකදී මම මේ ගාන හදන්න විතරක් නෙමෙයි කියන්නේ. right? ඔයාලා ගාන දිහා දකින්න ඕනේ පැති යන කියන්නේ. මොකද හේතුව සමහර වෙලාවට ළමයි මේ ශේෂයන් වල එකතු වරෙන් මේ වෙනස් කරලා තියෙන්න පුළුවන්. ව්‍යාපාරයේ මුදල් විනිමය සිද්ධ වෙන වැරද්දක් විදියට තියෙන්න පුළුවන්. හැබැයි මේකෙදි අපිට එහෙම ටිකක් උපකල්පනය කරන්න අමාරුයි. මොකද මේ එන ගණන් ටිකත් එක්ක. right? මොකද අපිට වෙන සාධක නැහැනේ තව තැනකදී වැරදුනා කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ලැබීම් තීරුව 800යි 7යි 27800යි 27800යි 5යි 7යි 2යි 22275යි ශේෂය පාගේ ශේෂය ඊගේ 22275යි. right. ඊළඟට අපි කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය ජනවාරි මාසේ බැංකු සැසඳුම පිළියෙල කරන්නලු. නමුත් ළමයි බැංකු සැසඳුම පිළියෙල කරන්න කලින් අපිට බැංකු සැසඳුම් ප්‍රකාශයේ තියෙනවා අපිට ටික් කරගන්න වෙනවා. බැංකු සැසඳුම් ප්‍රකාශයේ අපිට තියෙන බැර තීරුවේ දේවල් අපි ටික් කරලා බලමු. ලැබීම් ජර්නලයේ දේවලුත් එක්ක. තමයි 2100ක් තියෙනවා. 2100ක් තියෙනවා චෙක් තැම්පත් චෙක් කියලා ළමයි අපිට තියෙන ගැටලුව මේක අපේ ලැබීම් ජර්නලයේ තියෙනවා 2100ක නිමල්ගේ චෙක් එකක් 1.22 වෙනිදා. හැබැයි ළමයි මේක අපේ චෙක් එක ලැබිලා තියෙන 1.3 වෙනිදා. එහෙනම් අපිට තේරෙනවා මේක මේ ලැබීම් තීරුවේ තියෙන චෙක් එක නෙමෙයි ඔය කියන චෙක් එක. හැබැයි ළමයි අපි පොඩ්ඩක් ගියොත් එහෙනම් ගිය බැංකු සැසඳුම් ප්‍රකාශය තියෙනවා ගිය මාසේ නිකුත් කළත් තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් පත් කියලා තියෙනවා ළමයි 2100ක්. පුතේ ගාන 33 වෙනි ගාන. හරිද ළමයි? එහෙනම් මේ 2100 කියන්නේ ගිය කාලච්ඡේදයේ අවසානයේ තැන්පත් කරලා උපලබ්ධි නොවිච්ච චෙක් පත මේ මාසේ 3 වෙනිදා තැන්පත් වෙලා කියන එක. එහෙනම් ළමයි මම මේ බැංකු සැසඳුම් ප්‍රකාශය සංසන්දනය කරද්දී මුදල් ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නල එක විතරක් නෙමෙයි පසුගිය කාලච්ඡේදයේ බැංකු සැසඳුම් ප්‍රකාශයත් එක්කත් සංසන්දනය කරලා බලනවා. එහෙනම් ළමයි ඒක පසුගිය කාලච්ඡේදයේ තැන්පත් කළ උපලබ්ධි නොවූ චෙක් පතට ඒක හරි. ඊට පස්සේ 4000ක මුදල් තැන්පතුවක් තියෙනවා. ඒක දෙකම 5 වෙනිදා එකම දවසේ එනම් 4000ක මුදල් තැන්පතුව එදා වෙලා තියෙනවා. ඊට පස්සේ ළමයි 5000ක චෙක් පතක් තියෙනවා. කමල්ගේ 5000ක චෙක් පතක් තියෙනවා. චෙක් පත අංක නැහැ. නමුත් අපිට උපකල්පනය කරන්න පුළුවන්. කමල්ගේ චෙක් පත 10 වෙනිදා ලැබිලා තියෙන්නේ. බැංකුවට වැටලා තියෙන්නේ 12 වෙනිදා. ඊට පස්සේ 3000ක් තියෙනවා ළමයි චෙක් පතක් 24 වෙනිදාම ලැබීම් වල. ඒකත් හරි. ඊට පස්සේ අනුරගේ චෙක් පතක් තියෙනවා 2000ක. හැබැයි 2000 විතරක් ඔයාලා බැලුවා නම් ඔයාලට වැරදෙනවා. මොකද ළමයි බැංකු ප්‍රකාශයේ තියෙන්නේ චෙක් පතක් ලැබුණා කියලා අනුර 2000යි.
මුදල් ලැබීම් ජර්නලයේ තියෙන චෙක් පතක් ලැබුණා කියලා අමල් 2000. එහෙනම් වැදගත් කරුණක් මේකෙන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. අපි කෙලින්ම තියෙන ගාණ විතරක් නෙමෙයි බලන්නේ. දිනේ බලනවා, චෙක් පත් අංකයක් තියෙනවා අංකය බලනවා. ඒ වගේම තමයි මොකද ළමයි එකම වටිනාකමින් ගනුදෙනු සටහන් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් මේ tempat කළත් මේ ඍජු ප්‍රේක්ෂණයක්ද tempat කළත් උපලබ්ධි වෙලා නැද්ද? නිකුත් කළත් මේක කොයි කාල පරිච්ඡේදයකද මේක ගැන හරි අවධානයක් ගන්න. ඔයාලා ගානේදී දිනේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. චෙක් පත් අංකයක් තියෙනවා නම් අංකය ගැන අවධානය යොමු කරන්න ඕනේ. මෙන්න මේ දේවල් කරන්න ඕනේ. එහෙනම් ළමයි අපිට තේරෙනවා මේ අනුරගේ චෙක් පත මුදල් ලැබීම් ජර්නලයේ සටහන් වෙලා නැහැ. අමල්ගේ චෙක් පත මෙතන බැංකු ප්‍රකාශයේ සටහන් කරලත් නැහැ. එහෙනම් අපි දන්න දේවල් ටික කරා ලැබීම් තීරුව. එහෙනම් අපිට තේරෙනවා ළමයි නිමල්ගේ 2100ක මුදල් ලැබීම් ජර්නලයේ තියෙන නිමල්ගේ 2100ක චෙක් පත බැංකුවට තාම ලැබිලා නැහැ. අමල්ගේ චෙක් පත 1/28 වෙනිදා තැන්පත් කරපු චෙක් පත 2000ක එක තාම බැංකුවට ලැබිලා නැහැ. ඒ වගේම තමයි ළමයි බැංකුවට ලැබිලා තියෙනවා බැර තීරුවේ කෙලින්ම ලැබීමක් තියෙනවා. අනුරගේ චෙක් පත ඍජු ප්‍රේෂණයක් විදියට රුපියල් 2000ක් ලැබිලා තියෙනවා. එහෙනම් ඒක ඍජු ප්‍රේෂණයක්. ඊට පස්සේ අපි දැන් ආයෙ බලනවා ගෙවීම් තීරුවත් එක්ක මුදල් ගෙවීම් තීරුව සහ හර පැත්තත් එක්ක බැංකු ප්‍රකාශය. ළමයි 400ක් තියෙනවා විදුලියේ ඒක නෑ අපි බලන්න ඕනේ ළමයි බැංකු ප්‍රකාශයෙන් බැලුවොත් ඔයාලට ලේසියි. එහෙනම් බැංකු ප්‍රකාශයේ චෙක් පතක් තියෙනවා 3400ක්. 3400 ළමයි දිනෙත් එක්ක බැලුවාම 1.5 කියන්නේ කලින් අපිට තේරෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක් පතක් ගිය මාසේ බැංකු සංසිඳුම් ප්‍රකාශ දීප එකක් මේ මාසේ බැංකුවට තැන්පත් වෙලා ඊට පස්සේ ළමයි 600ක රක්ෂණ චෙක් පත 1.6 ඊට පස්සේ පියල්ගේ 1.10 වෙනිදා 1.8 වෙනිදා ලැබිච්ච පියල්ගේ චෙක් පත ලැබිලා තියෙනවා චෙක් පත් කියලා විතරයි තියෙන්නේ 1400යි නාමල්ගේ චෙක් එක ඊට පස්සේ චෙක් පතක් 1000ක තියෙනවා ගැනිලි අපිට 1.24 1.21 ගැනිලි විදියට අඩු කරපු එක බැංකුවට තැන්පත් වෙලා තියෙන 1.24 බැංකුවෙන් නිකුත් කරලා තියෙන්නේ. හරි ළමයි. ඊට පස්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. බැංකු ගාස්තු මේකේ කලින් සටහන් කරලා දිනේ ගත්තොත් 30 වෙනිදාම බැංකු ගාස්තු සටහන් කරලා බැංකු ප්‍රකාශයේ ගාණ සමාන නිසා මේ දිනේ පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් එක්ක අපිට හිතන්න පුළුවන් කියන්නේ ළමයි දෙකේම සටහන් කරලා තියෙන නිසා අපිට මෙතන උපකල්පනය කරන්න පුළුවන් මේ බැංකු ගාස්තුව පල්ලතුව සටහන් කරලා කියලා. right. ඒක පොඩ්ඩක් බැංකු ගාස්තු කලින්ම සටහන් කරලා කියන තැනට තමයි අපිට එන්න වෙන්නේ. මේ ගානේ හැටියට නමුත් සමහර වෙලාවට අපිට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ බැංකු ගාස්තුව සටහන් කරලා තිනවා පස්සේ බැංකුව අය කරලා තිනවා කියලා මේක එහෙම වුණාට මොකද හේතුව ළමයි මේ දිනේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. මුදල් ගෙවීම් ජර්නලයේ 1.31 වෙනිදා තමයි බැංකු ප්‍රකාශය. මට මේකෙන් අදහස් කරන්න ඕනේ මෙන්න මේ කතාව. මේකෙදි දෙකේම 125 සටහන් කරලා තියෙනවා කියන්නේ මේ වියදම බැංකුවෙන් අඩු වෙලා තියෙනවා. මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් වෙලා තියෙනවා. මට දැන් මේ 125 කියන එකෙන් ඔයාලට අඟවන්න ඕනුනේ ළමයි. හැම තිස්සෙම සංශෝධිත මුදල් පාලන ගිණුමට එන්නේ අපි කටපාඩම් කරන දේවල් නෙමෙයි. අපිට ඕනේ අවබෝධය. ඇයි ළමයි අපි සංශෝධිත මුදල් ප්‍රකාශය කියලා කියන්නේ අපි හදාගත යුතු දේවල් තියෙනවා නම් හදාගන්න. ඒතකොට ළමයි මේ ගෙවීම ඇතුලේ මේ 5525 ඇතුලේ මේ මුදල් ප්‍රකාශයේ අනිත් අවස්ථාවල අපි සංශෝධිත මුදල් පාලන ගිණුමට බැංකු ගාස්තු ඇතුළත් කරාට මේ වෙද්දි මේක ඇතුලේ තියෙනවා 125. එහෙනම් ළමයි පුරුද්දට අපි මේක කරන්නේ අපි ගණන් හදන්නේ අවබෝධයෙන්. එහෙනම් මම ඒකයි ඔයාලට කටපාඩමෙන් ගණන් හදන්න එපා කිව්වේ. වෙනස් වෙන පරිසරයට අපිට වෙනස් වෙන්න නැත්තම් තේරෙන්නේ නැහැ. right. එහෙනම් ළමයි අපිට මේ ගෙවීම් තීරුව දිහා බැලුවාම ගිය මාසේ බැංකු සංසිඳුම් ප්‍රකාශයෙන් මේ මාසෙට එන දේවල් නැහැ. එහෙනම් ළමයි විදුලි චෙක් පත තියෙනවා 400ක 2000ක නාමල්ගේ චෙක් පත තියෙනවා 1.20 වෙනිදා. බැංකු 125 ගැන අපි තාම හරියට දන්නේ නැහැ. right. හැබැයි අපිට තේරෙනවා සටහන් කරලා තියෙනවා කියලා. එහෙනම් අපි සංශෝධිත මුදල් පාලන ගිණුම හදනවා. සංශෝධිත මුදල් පාලන ගිණුම අපි ශේෂය ඉදිරියට ගෙනියනවා. ශේෂය ඊගේ
22,275යි. දැන් අපි සංශෝධනය කළ යුතු දේවල් අපි සංශෝධනය කරනවා. ඒකට අපි බලන්න තියෙන්නේ කොහෙන්ද? බැංකු ප්‍රකාශයේ එන තොරතුරු මත තමයි අපි ඒක කරන්නේ. සංශෝධනයන් අපි කරගන්නේ. ඊට අමතරව අපේ ව්‍යාපාරයේ බැංකු තීරුවේ නැත්නම් මුදල් පාලනය කිරීමේ වැරද්දක් තියෙනවා නම් ඒකත් අපි විතර නිවැරදි කරගන්නවා. අගරු වෙච්ච චෙක් පතක් අපි දැක්කා නම් ඒක නිවැරදි කරගන්නවා. ඒ වගේම තමයි චෙක් පතක් අවලංගු වෙන කාලය අවසන් නම්. රයිට්? චෙක් පතක් අවලංගු වෙන කාලය අවසන් නම් අපි ඒකත් මෙතනට ගන්නවා. රයිට්? කැන්සල් කරා කියලා අවලංගු කරා කියලා චෙක් පතක්. මම ඒක ඔයාලට කිව්වා කලින්. ඉතින් ළමයි අපි බැංකු තීරුවේ අපි දිගටම අපි හිතමු අපි දිගටම බැංකු චෙක් පතක් අපි දෙනවා. මාස 6යි චෙක් පතක වළංගු කාලය කියලා හිතන්නකො ළමයි. එතකොට මාස 6ක් පුරාවට නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පත් කියලා අපි ඒක පවත්වාගෙන යනවා. මාස 6 ඉවර වුණාට පස්සේ මේ චෙක් පත කොහොමත් බැංකුවට ඉදිරිපත් කරාට සල්ලි ගෙවන්නේ නැහැ. මොකද ඒක අවලංගු වෙලා තියෙන චෙක් පත. ඇයි? කාල සීමාව මාස 6 ඉක්මවලා නම්. එහෙනම් ළමයි ගානකදී කොහේ හරි එච්චර ගැඹුරින් ඔයාලම චෙක් කරන එකක් නෑ. හැබැයි ඔයාලා දැනගෙන ඉන්න එක වැදගත්. මොකද සමහර මේ ගණන් දිහා දැක්කම ඔයාලට තේරෙනවා මීට කලින් ඔයාලා සමහර A level වල එන ගණන් දිහා දැක්කම අපි ගුරු වෙච්ච විදියටම නෙමෙයි එන්නේ. ඒකයි ළමයි මේ කරුණ කියන්නේ. හිතන්න ළමයි චෙක් පතක වළංගු කාල සීමාවත් අපිට වැදගත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ ගානේ කොහේ හරි කියලා තිබුණොත් විශේෂ අවධානයක් යොමු කරන්න. චෙක් පතක වළංගු කාල සීමාව නිකුත් කළ දිනේ සිට මාස 2යි කියලා තිබුණා. ඒ කියන්නේ නැත්තම් දින 60යි කියලා තිබුණා. දැන් ළමයි ඔයාලගේ ගිය මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශය. හිතන්න ළමයි මේ ගානේ හැටියට ගිය මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් පත කියලා 3400 ඕකෙදි ගානේදී අපිට කියනවා මෙම චෙක් පත නිකුත් කළ දිනය කියලා. ළමයි දෙසැම්බරුත් නෙමෙයි නොවැම්බර් මාසේ පළවෙනිදා කියලා හිතන්නකො. එතකොට නොවැම්බර් මාසේ අවසන් වෙන තුරුත් වළංගුයි. දෙසැම්බර් මාසේ අවසන් වෙන තුරුත් වළංගුයි. ජනවාරි මාසේ අවසන් පළවෙනිදා වෙනකුණුත් ඒ චෙක් පත වළංගුයි. මේ කියන 3400 චෙක් පත. මේ චෙක් පත වළංගුයි. මම චෙක් පත නිකුත් කරා. මේ චෙක් පතේ වළංගු කාල සීමාව දින 60යි. ඒ කියන්නේ මාස දෙකක් වළංගුයි. මාස දෙක ඇතුළත මෙයා මේ චෙක් පත ගිහලා බැංකුවට දැම්මොත් මුදල් අපිට ලැබෙනවා. ඒ කියන්නේ ඒ චෙක් පත දෙන කෙනාට මුදල් ලැබෙනවා. හැබැයි මාස දෙක පරක් වුණාට පස්සේ මේ චෙක් පත ගිහිල්ලා බැංකුවට දුන්නාට බැංකුව සල්ලි නිකුත් කරන්නේ සල්ලි දෙන්නේ නැහැ. හේතුව ඇයි? මේ චෙක් පතේ වළංගු කාල සීමාව නැත්තම් වැලිඩිටි පීරියඩ් එක. වළංගු කාල සීමාව අවසන් වුණාට පස්සේ චෙක් පතේ වටිනාකම බැංකුව මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ළමයි එහෙම චෙක් පතක් මේ අගරු වුණා කියලා මේ බැංකු ප්‍රකාශයේ හරට සටහන් කරලා බැරට සටහන් කරන්නේ අපේ අනිත් ගනුදෙනු වගේ. අයි ළමයි ගෙවීමම ප්‍රතික්ෂේප කරනවා. බාර ගන්නෙම නෑ බැංකුව. බාරගත්තොත් නේ සටහනක් වැටෙන්නේ. බාර අරගෙන ඒගොල්ලෝ ගිණුම් කරන ක්‍රියාවලිය දෙව්වට පස්සේ තමයි අගරු වෙන්නේ. එතකොට තමයි නැවත සටහනක් දාලා ඒගොල්ලෝ තියන්නේ අපේ බැංකු ප්‍රකාශයේ අගරු චෙක් පතක නම් හර බැර කියලා දෙපැත්තෙම සටහනක් වැටෙනවා. හැබැයි ළමයි මේක බාර ගන්නෙම නෑ. අපි ළමයි හිතන්නකො දැන් මොකද්ද මේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පත. ළමයි මේ චෙක් පතේ මාස දෙක ඉවරයි නම් මේ මිනිස්යාගේ අතින් මොනා හරි වෙලා පරක් වෙලා නැති වෙලා හරි කාට හරි දීලා පිටසන් කරලා අතින් අත ගිහිල්ලා හරි කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. එහෙනම් ඒක අන්තිමට ගත්ත කෙනාගේ වැරද්දනේ. එතකොට ඒක නිසා පිටසන් වෙලා අතින් අත ගිහිල්ලා තිබුණා නම් ඒකේ ඒ පාඩුව දරා ගන්නවා. නැත්නම් ඒ දෙන්න අතර ගනුදෙනුව උවමාරු වෙනවා. හරිද? නමුත් ළමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ චෙක් පත බැංකු සැසඳුම් ප්‍රකාශය අපි ඉදිරියට ගෙනිච්චත් අපි ජීවත් වෙලා ඉන්නකම්ම මේ චෙක් පත මොකද්ද? අපේ පැත්තේ නිකුත් කළා ඉදිරිපත් නොකළ චෙක් පත. බැංකුවට ඉදිරිපත් කළා නෑ. ඇයි? අපි දන්නේ නැහැ විස්තරේ. අපි නිකුත් කරා චෙක් පත මේ මිනිස්සයා අදාළ මාස දෙක ඇතුළත බැංකුවට ඉදිරිපත් කළා සල්ලි අරගෙන නැහැ. එයත් පිටසන් කරලා අතින් අත ගිහිල්ලා කොහෙද හරි මේ පාඩුව විඳ දරාගෙන ඒවා සෙටල් වෙලා ඉවරයි. හැබැයි අපි දන්නේ නැහැ. ඊළඟ ළමයි මේකේ ශේෂයන් අසමාන වීමට හේතුව කියලා අපි තව තවත් අපි මාස දෙකකට කලින් නොවැම්බර් මාසේ තමයි අපේ ගිණුමේ මේ චෙක් පතට දාලා සටහන තිබ්බේ. එහෙනම් ළමයි දැන් අපි මේ ගානේ හැටියට හිතන්න අපේ බැංකු ප්‍රකාශයේ ජනවාරි මාසයේ මේ චෙක් පත ලැබිලා නැත්තම් මේකේ වළංගු කාල සීමාව මාස 2යි නම්
නොවැම්බර් මාසේ පළවෙනිදා නම් මේ චෙක් පත නිකුත් කරේ. ගානේ විශේෂයෙන් දීලා තියෙනවා නම් ඔය චෙක් පතක වළංගු කාල සීමාව මෙච්චරයි කියලා. ඒ වගේ මේ අදාළ චෙක් පත දින දීලා තියෙනවා නම් හොඳට අවධානයෙන් බලන්න. එවැනි ගානකදී චෙක් පත මාස දෙක ඉක්මවලා නම් තවත් ළමයි අපි බැංකු ප්‍රකාශයේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පතක් කියලා මේ මාසෙත් බැංකු ප්‍රකාශයේ තියෙන එක වැරදි. ඇයි හේතුව අපි දන්නවා දැන් මේක නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පතක් නෙමෙයි. දැන් ඒක නිසා මේක මේ ගනුදෙනුව අවලංගු කරන්න. මේ මනුස්සයාට චෙක් පත දුන්න සිද්ධිය අවලංගු කරන්න ඕනේ. මොකද හේතුව එයාට අපි සල්ලි දුන්නා කියලා අපි සටහන් කරාට මුදල් වලින් අපි අඩු කරාට මෙයා ඒක මුදල් අරගෙන නැහැ. එහෙනම් ළමයි කාල සීමාවේ චෙක් පතේ වළංගුභාවය අවසන් වුණාට පස්සේ එයාට මුදල් ගන්න බෑ කියලා අපි දන්නවා. එහෙනම් ළමයි මේ ගනුදෙනුව එහෙනම් එහෙම තිබ්බනම් මේක මේ බැංකු ප්‍රකාශයයි මුදල් පොතයි වෙනස් වෙන හේතුව නිසා නෙමෙයි. එයා කියන්නේ සංශෝධන මුදල් මේ කියන්නේ බැංකු සසඳුම් ප්‍රකාශයට නෙමෙයි මේ චෙක් පත එන්න ඕනේ. සංශෝධන මුදල් පාලන කිරීමේ මේ වැරද්ද නිවැරදි කරන්න. වැරද්ද නිවැරදි කිරීමක් නෙමෙයි. ඒ ඇත්තටම කියනවා නම් ඒක අපි මෙච්චර කල් එයාට සල්ලි ගෙවුවා කියලා හිතාගෙන හිටියේ. දැන් එයා සල්ලි අරගෙන නැහැ කියන්නේ. තවත් එයාට ගන්නත් බෑ කියලා අපි දන්න නිසා මොකද කරන්නේ? එහෙනම් අදාළ ගනුදෙනුව ප්‍රතිවර්තනය කරනවා, තිබ්බ තත්ත්වයටපත් කරනවා, සල්ලි නොගෙවුවා හා සමානව සලකනවා. හිතන්න ණය හිමියෙක්ට නම් අපි ගෙව්වේ අපි ගෙවන අවස්ථාවේ මුදල් පාලන ගිණුම බැර කරලා ණය හිමි ගිණුම හර කරා. හැබැයි ළමයි ණය හිමියා සල්ලි අරගත්තේ නැත්නම් තාම චෙක් ඉදිරිපත් කළා සල්ලි ණය හිමියා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? තාම ණය හිමියන්ට වගකීම තියෙනවා අපි සල්ලි ගෙවන්න ඕනේ. මොකද අපේ ගිණුමෙන් සල්ලි අඩු වෙලා නැහැ. බැංකුවෙන් ඇත්තටම සල්ලි අඩු වෙලා නැහැ. යාගේ අතින් චෙක් එක නැති වෙලා වෙන්න පුළුවන්, කාට හරි දීලා වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි අපේ සල්ලි අරගෙන නැහැ. කවුරු වුණත් අපේ ඊළඟ ඒක නිවැරදි කරන්න ඕනේ. right? එතකොට ඔය ගැඹුරට යද්දි තව විස්තර ගොඩාක් තියෙනවා ළමයි. නමුත් මෙතන ඔයාලට මම කිව්ව දේ මම හිතන්නේ හැමෝටම තේරෙන්න ඇති. චෙක් එකක වළංගු කාල සීමාව දීලා තියෙනවා නම් අදාළ චෙක් පතට කාල සීමාවක් දීලා තියෙනවා නම් මේකේ තවත් අපි චෙක් එකට සල්ලි ගෙවුවා කියලා හිතාගෙන ඉන්න එක වැරදි. කාල සීමාව අවසන් වුණාට පස්සේ සල්ලි අරගෙන නැත්තම් අපි සංශෝධිත මුදල් පාලන කිරීමෙන් අපි නිවැරදි වෙන්න ඕනේ. right? මොකද දැන් ඒකත් එක්ක තව එකක් එහෙනම් ඔයගලන්ට එනවා. මාස ගානකදී වුණත් එකම චෙක් පතක් එන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශ කිහිපයකදී ප්‍රායෝගිකව ඒක වෙනවා. right? ප්‍රායෝගිකව ඒක වෙනවා. හිතන්න ළමයි මාස 6යි නම් වළංගු කාල සීමාව චෙක් පතක් නැවත නැවත ඒක බැංකුවට වැටෙනකම් අපි බැංකු සැසඳුම් ප්‍රකාශයේ පවත්වගෙන එනවා. අවසානයේ යා ගන්න අවස්ථාවේ ඒක නැති වෙන අපි ඉවත් කරනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. ඊළඟ මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශයේ බැංකු වාර්තාවේදී සටහන් වෙද්දී ඉවත් කරනවා. ඒ වගේම සටහන් වෙලා නැත්නම් ඒ චෙක් පතේ වළංගු කාල සීමාව දක්වා අරගෙන ගිහිල්ලා තවත් බැංකුවට ඉදිරිපත් කරලා නැත්නම් අපි සංශෝධිත මුදල් පාලන කිරීමේ අපි නිවැරදි කරගන්නවා. මෙයාට සල්ලි ගෙවෙන්නේ නැහැ කියලා නැත්නම් ඒ චෙක් පත කැන්සල් කරනවා. right? ප්‍රතිසටහනක් කියලා. ඉතින් ළමයි එහෙනම් මේක අපිට කොහොමද දැනගන්න වෙන්නේ? ගානක කොහේ හරි උසස් විභාගෙත් පරීක්ෂා කරන්න බෑ කියන්න බෑ. ගානකදී කියලා තිබුණා චෙක් පතක වළංගු කාල සීමාව කියලා ඉවරලා මෙන්න මෙච්චරයි කියලා තිබුණා. විශේෂයෙන් මම දැන් කිව්ව කතාව ගැන හොයලා බලන්න. right? පුතේ ඔයාලට තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයාලට නිතරම අහුවෙන්නේ නැති කොටසක් තමයි මේ කිව්වේ. නමුත් ඒක අපේ විෂය නිර්දේශේ නෑ කියලා කියන්න බෑ. අපිට හම්බෙල ගණන් දිහා දැක්කම මේක ඇතුලේ වෙනස් විදියට අපෙන් ගණන් අහලා තියෙනවා ප්‍රායෝගික தත්ත්වයන් එක්ක. එහෙනම් මේ ගැන අපිට තියෙන්න ඕනේ හොඳ අවබෝධයක්. ඒකයි මම ඒක පැහැදිලි කරේ. කාට හරි ඔබ තේරුන්නේ නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි ළමයි. එහෙනම් සංශෝධිත මුදල් පාලන කිරීම අපිට සංශෝධනය කරන්න මේ පාර තියෙන්නේ මොකද්ද? අනුරගෙන් ලැබුණු ඍජු ප්‍රේෂණය. ඍජු ප්‍රේෂණ කීයද ළමයි? 2000යි. ලැබීමක්. දැන් ළමයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් බැංකු ගාස්තු. දැන් ඒක තමයි ළමයි අවබෝධය කියන එක වැදගත් වෙන්නේ. සමහර ළමයි එහෙනම් පුරුද්දට බැංකු ගාස්තුත් 125ක් තියෙනවා කියලා මෙතනින් අඩු කරනවා. ඇයි කටපාඩම්ෙන් කරන්නේ අවබෝධයෙන්? ඇයි දැන් අපි මේ බැංකු ගාස්තු අඩු කරන්න යන්නේ නැත්තේ? මෙතන දිනේ පොඩි වැරද්දක් තියෙනවා තමයි. ඒක අපිට තේරෙන්නේ අපි දැන් ගොඩක් දේවල් දන්න නිසා ගන්න දියා දකින්න විදිය. මොකද 30 වෙනිදාම මේගොල්ලෝ කල්ැතුව බැංකු ගාස්තුව දැනගෙන අඩු කරලා තියෙනවා කියන තැනට අපිට එන්න පුළුවන්. එයා අඩු කරලා තියෙනවා නම් මෙතනදී අපි අඩු කරන්න ඕනේ නැහැ. ඇයි හේතුව? අපි මේ කරන්නේ මේ මුදල් පාලන ගිණුමේ
ගලපන්න ඕනේ දේවල් මාසය අන්තිමට බැංකු ප්‍රකාශය ආවට පස්සේ දැකලා අපිට ගලප ගන්න බැරි වෙච්ච දේවල් අපි ගලපන එක. එහෙනම් ළමයි අපි බැංකු ප්‍රකාශයේ මේ බැංකු ගාස්තු 125 ගලපලා තියෙනවා නම් ආයේ මුදල් පාලන ගිල් මේක ගලපලා තියෙනවා නම් ආයේ සංශෝධනය කරන්න ඕනේ නැහැ. ඒක වැරද්ද අපි ඒක කරලා තියෙන්නේ. එහෙනම් නොකරපු දේවල් තමයි අපි හදාගන්නේ. එහෙනම් ළමයි දැන් ඔයාලට තේරෙනවා. කටපාඩම්ෙන් කරා නම් බැංකු ගාස්තු අපි අඩු කරනවා. ඉතින් ඒකයි ළමයි අපිට වැදගත් වෙන්නේ අවබෝධය. right. හරි. එහෙනම් අපි බැංකු ගාස්තු අඩු කරන්න යන්නේ නැහැ නම් 24275යි ශේෂය 24275යි 24275යි ශේෂය වාගේ ශේෂය ඊගේ 24275යි. එහෙනම් අපි දන්න ශේෂය දැන් අපිට ගාන වැරදිලාද අර ආරම්භක ශේෂයේ අපිට ප්‍රශ්නයක් තිබුණා අර හරි රුපියල් 500ක හරි ශේෂයේද වැරදි ශේෂයේ තියෙන කියලා අපි දන්නේ නැහැ. දැන් ඒක අපිට බලා ගන්න පුළුවන් මේකේ අවසානයේ මේක සමාන වුණොත් right. හරි ළමයි මේක ලියා ගන්න නැති කියලා මම හිතනවා. හරි ළමයි මට ගාන හදාගෙන යන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා තේරුම් ගන්න එක තමයි වැදගත්. බැංකු සැසඳුම් ප්‍රකාශය දැන් අපි දන්න ශේෂය තියෙනවා. අපිට ශේෂයන් දෙකක් තියෙනවා. අපිට මේකේ ඕනනම් පුළුවන් බැංකු ප්‍රකාශයට අනුව ශේෂය ගන්න. අපි ඉතින් හොයාගෙන ආපු ශේෂයෙන්ම අපි ඉස්සරහට යමු. සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය 24275යි 24275යි මේක මම මතක් කරන්න ළමයි. හරි ළමයි. ඊට පස්සේ දැන් අපිට පුළුවන් ලැබීම් ජර්නලේ ගෙවීම් ජර්නලේ දිහා බලලා තීරණය කරන්න මොකද්ද මේකට නේද? චෙක්පත් තියෙනවා, තැම්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්පත් තියෙනවා, නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙනවා. right? එහෙනම් මම ගන්නවා මම ඔයාලයි ෆෝන් ඉඳලා හිතන්නේ මම දන්නේ මම ලියන තමයි බලන්නේ මොකද්ද මම අඩු කරන්න ඕනේ කියලා මොකද්ද කරන්න කියලා. මොකද ඒක ඔයගලන්ට කරගන්න බැරි කට්ටියට අටපාඩමෙන් කරන්නේ නැතිව කරන අයට ඒක වැදගත්. right? එහෙනම් තැම්පත් කළා. උපලබ්ධ නොවූ චෙක්. තැම්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්. තියෙනවා ළමයි තැම්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්. නිමල් අමල් 2100යි. නිමල් අමල් එකක් 2100යි අනිත් එක 2000යි 2100යි 2000යි. right. දැන් ළමයි තැම්පත් කළත් උපලබ්ධ නොවූ චෙක් තව දාන්නේ පොඩ්ඩක් යොමු කරන්න ඕනේ. සමහර විට මේ ගානේ නෑ. සමහර විට ගිය කාලච්ඡේදයේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ ඉතිරි වෙච්ච ඒවා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගිය කාලච්ඡේදයේ බැංකු සැසඳුම් ප්‍රකාශය තියෙනවා තැම්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්පත් කියලා. එහෙම චෙක්පත් වලින් ඒවා මේ මාසේ තැම්පත් වෙලා තියෙන්න ඕනේ බැංකු ප්‍රකාශයේ ඒවා තියෙන්න ඕනේ. ඒවත් මේ මාසෙත් සටහන් වෙලා නැහැ කියන්නේ එහෙනම් තවමත් ඒක තැම්පත් කරාට උපලබ්ධ වෙලා නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ ශේෂයන් අතර වෙනසට ඒකත් බලපානවා. එහෙනම් ඒකත් අපි ලියන්න ඕනේ ගිය කාලච්ඡේදයේ ගිය බැංකු සැසඳුම් ප්‍රකාශයේ තියෙන ශේෂයක් තියෙනවා නම් තැම්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්පත් මේ කාලච්ඡේදයේ බැංකු ප්‍රකාශයේ සටහන් නොවිච්ච ඒ කියන්නේ බැංකු ගිණුමට උපලබ්ධ නොවුණු නැත්නම් බැංකු ගිණුමට මුදල් වැටුණු නැති චෙක් කරලා තියෙනවා. ඒකත් මේකට හේතුවක් වෙනවා ශේෂයන් අසමාන වෙන්නේ නම් ඒකත් අපි සටහන් කරන්න ඕනේ මෙතන.
right මේ ගාන එහෙම නැහැ ඒක නිසා ප්‍රශ්නයක් නැහැ දැන් ළමයි මොකද වෙලා තියෙන්නේ තැන්පත් කරලා තින්නේ උපලබ්ධි වෙලා නැහැ බැංකුවට වැටිලා නැහැ කියන්නේ බැංකුවේ අඩුයි මුදල් පොතේ සටහන් කරලා තියෙන මුදල් පොතේ වැඩි නම් බැංකුවේ අඩුයි නම් වැඩි එකේ ඉඳලා අඩු එකට යනවා කියන්නේ අඩු කරොත් තමයි අඩු එකට අපිට යන්න පුළුවන් එහෙනම් මම අඩු කරනවා right එහෙනම් 4100ක් අඩු කරනවා එතකොට ළමයි 75යි 175යි 20175යි එහෙනම් ඊළඟ එක අපි දන්නවා සාමාන්‍යයෙන් පුරුද්දටම එකතු කිරීම අනිත් එක ප්‍රතිවිරුද්ධ එක නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පාස් නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පාස් විදුලි නාමල් විදුලි තියනවා ළමයි 400ක් නාමල් තියනවා 2000ක් හරි ළමයි දැන් අපි නිකුත් කරලා තියෙන්නේ මුදල් පොතෙන් අඩු කරලා තියෙන්නේ බැංකුවට තාම අඩු බැංකුවට ඉදිරිපත් කරලා නැති නිසා බැංකුවෙන් සල්ලි ගෙවලා නැහැ ඒකට බැංකුවේ ශේෂය අඩුයි sorry බැංකුවේ ශේෂය වැඩි සල්ලි ගෙවලා නැති නිසා හැබැයි අඩු කරගෙන තමයි අපි චෙක් පාස් නිකුත් කරේ මුදල් පොත එහෙනම් මුදල් පොතේ අඩුයි බැංකුවේ වැඩි එහෙනම් අඩු එකේ ඉඳලා වැඩි එකට ශේෂය හොයාගෙන යද්දී අඩු එකට එකතු කරොත් තමයි වැඩි එකට අපිට යන්න පුළුවන් වෙන්නේ එහෙනම් ළමයි අපි එකතු කරනවා 2400ක් 2400ක් එකතු කරාට පස්සේ 575යි 22575යි බැංකු ප්‍රකාශයට අනුව ශේෂය බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 22575 ළමයි අපේ ගාන හරි right 22575යි අපේ ගාන හරි ඇයි අන්තිමට සමාන වෙච්ච නිසා මේ බැංකු ප්‍රකාශයේ ශේෂයයි අපේ හදාගෙන ආපු ශේෂය සමාන වෙච්ච නිසා දැන් ළමයි මට මෙතන කියන්න ඕනේ බැරි වෙලාවත් ඔයාලට මෙතෙන්ට එන අගේ වැරද්දක් තිබුණොත් ඔයාලා ගාන හදාගෙන යනවා මෙතන වැරද්දක් තියෙනවා නම් ඔයා බලන්න ඔයාට ආපු අගයයි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂය අතර තියෙන වෙනස කීයද කියලා. එතකොට ළමයි එහෙමනම් සමහරවිට 500ක හරි 1000ක හරි වෙනසක් ආවනම් අපි මේක දිහා 510 ඒවත් ටික දල වශයෙන් බලනවා. නමුත් එතනත් අපිට වාසියක් තියෙනවා. මොකද්ද? අපි අර ආරම්භක ශේෂය කියලා ගත්ත එකේ වැරද්දක් අපි දන්නේ නැහැ. බැංකුව නිවැරදි කරපු ශේෂයද ගත්තේ කියන එක. අන්න එතනදී පොඩි ඩවුට් එකක් තිබ්බනම් අත්ගාලා දෙන්න ගිහිල්ලා එතන වෙනස් කරලා බලන්න කැල්ලකින් ගහලා බලන්න ටක් ගාලා දාලා දැන් ටික වෙනස් කරගෙන ගාන නිවැරදි කරගන්න right මම මේ අදහස කිව්වේ හේතුව මට නැත්තම් ළමයි මේ ගාන මට හදලා දාන්න තිබ්බා මෙච්චර කාලයක් යන්නේ නැහැ ගාන හදන්න තිබුණා හැබැයි වැදගත් වෙන්නේ ඔයාලා මේ ගාන දිහා දකින්න විදිය ගාන තේරුම් ගන්න විදිය ගාන කරගෙන යද්දී එන ප්‍රශ්න ඔයාලා බලන්න ඕනේ පැති තමයි අපිට වැදගත් වෙන්නේ නැතුව මම මේ ක්ලාස් එකේදී මම හදන ගාන ඔයාලට උසස් පෙළේ දෙන්නේ නැහැ right කලාතුරකින් ඒ ආකෘතියට එන්න පුළුවන් නමුත් අපිට මේ ගාන එන්නේ නැති නිසා අපි ගාන හදන්න තමයි ඕන ගානක් අපිට හදා ගන්න අවශ්‍ය දැනුමයි අපිට වැදගත් වෙන්නේ right එහෙනම් ළමයි අපි කියලා තියෙන දේවල් ටික අපි කරා හරි ළමයි 34 වෙනි ගාන තියෙනවා 34 වෙනි ගානේ මොකද්ද ළමයි තියෙන්නේ තියරි පාඩම් කරනවට වඩා ඔහොම මතක තියාගන්න එක ගොඩක් ලේසි සර්. ඇත්ත ළමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලව ගැළපිලි කියලා ඉවරලා ඔහේ කටපාඩම් කරන ගිරව් ටිකක් බවට පත් කරලා තියෙන්නේ. මේක හරියට මේ වෙන්නේ මොකද්ද කියලා අපිට තේරෙනවා නම් අපිට ගණන් හදා ගන්න තේරෙනවනේ ළමයි. මොකද මම කියන්නේ මේ accounts අමාරු නෑ ගිණුම් කරන්න. මොකද ගණිතයේ තියෙන එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම භාග ප්‍රතිශත ඊට පස්සේ ඊට අමතරව තියෙන සරල සමීකරණ. ඔය කියන ගණිතයේ කිසිම දෙයක් ඔයාලාට අමාරු නෑ. මේවා හදන්න මේ අපිව අමාරුවේ දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි තියරි දන්නවනම් ළමයි
අපිව ගිනුම් කරන්නේ අමාරුවේ දාන්න පුළුවන් එකම එක දෙකකින් විතරයි. ඒ තමයි සිංහල. වචන වලින් තමයි අපිව අමාරුවේ දාන්න පුළුවන්. වචන දෙන එක අපිට තේරෙන ප්‍රමාණය නැත්නම් අඩුවෙන් තොරතුරු දෙන්න. අන්න ඒ වගේ තමයි අපිව අමාරුවේ දාන්න පුළුවන්. නැත්නම් අපිව අමාරුවේ දාන්න බෑ ළමයි. මේ අවබෝධය තියෙන ළමයා තර්කානුකූලව විෂය ඉගෙන ගන්න ළමයා ගාන දිහා බලලා එයා ප්ලෑන් කර ගන්නවා ගාන අපිට ලේසියෙන් කරන්න පුළුවන්. ඒකයි ළමයි මගේ පැත්තෙන් මම උපරිම උත්සාහ කරන්නේ ගණන් ටික අදාගෙන යන එකනේ මේක තර්කානුකූල විෂය කරුණු උගලට වෙන විදිය පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයාලට ඕන ගානක් හදා ගන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. මොකද ළමයි විභාගෙදී මම නෑ. රයිට්? සමහර ළමයි අපි දන්නවා ඒ සාමාර්ථ ගන්නවා. හැබැයි කටපාඩම් කරලා ගණන් හදලා ආකෘතියට හුරු වෙලා ගිහිල්ලා පේපර් එකේ ඒගොල්ලෝ හුරු වෙච්ච විදිහෙම ගණන් එන අවස්ථාව. මොකද ඒක කියන්නේ ළමයි ලකුණු 100ත් ඒක 75ත් ඒක. එතකොට 25ක් අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ පේපර්ස් දෙකක් ගත්තොත් ලකුණු විදිලෙන විදිහට අපි හිතමු 200න් නම් ලකුණු 50ක් අඩු කරලා 150ක් ගත්තත් ලකුණු 200න් අපිට ඒකක් එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ඒ ළමයි ඒක ගත්තත් ඇයි ඒ මේ කියන්නේ ගාන හදලා තියෙන්නේ අවබෝධයෙන් නෙමෙයි කටපාඩමෙන්. තේරෙනවද? ඇයි ඒක එහෙම කරේ කියලා කටපාඩමෙන් තමයි අපි ඉගෙන ගන්න. අපි මොකද අපිට විශේෂ කරුණු ලැබෙන විදිහට තමයි අපි හදන්නේ. අපිට තේරුමක් නැහැ ඇයි මේක මෙහෙම කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි පොඩ්ඩක් වෙනස් විදිහකට අපි වැඩ ටික කරන්නේ. ඒකයි ඔයාලටත් ගොඩක් දුරට තේරෙන්නේ. ඒ වගේම තමයි ළමයි මුල ඉඳලම කරගෙන එන්න ආවෙත් ඔයාලට දැන් තේරෙනවා ඔයාලා මුල් දවස්වල ඉගෙනගත්ත දේවල් උනාට මේවයි කොච්චර අපි ඉගෙන නොගත්ත දේවල් තියෙනවා. නැත්නම් අපේ පන්තියේදී ඔයගොල්ලෝ කොච්චර දේවල් අලුතෙන් ඉගෙන ගත්තද කියලා. මොකද ළමයි අපි ටියුට් එකක් විදිහට 4 වෙනි ටියුට් එකේ හිටියට මේ වෙද්දි පැය 80ක් අපි ඉගෙනගෙන තියෙනවා. මාසයක් ඇතුළත අද ඇවිල්ලා 9 වෙනිදා කියන අපි මාසයයි දවස් 6යි ඉගෙන ගන්න. මාසයයි දවස් 6 ඇතුළත අපි පැය 80ක දේවල් ඉගෙනගෙන තිනවා. මේ මුල් පාඩම් ටිකේ මෙච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා ඔයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි විෂය නිර්දේශය හැම අස්සක් මුල්ලක්ම අපි රිංගලා වෙන්න තියෙන දේවල් හැම කරුණක්ම අපි කතා කරගෙන යන්නේ. එතකොට මොකද ළමයි ඔයාලට ඒකට යන්න ඕනේ නම් හැම තොරතුරක්ම අපිට වැදගත්. හැම ලකුණක්ම අපිට වැදගත්. මේ හැම එකක්ම ගන්න අවශ්‍ය පසුබිම අපි හදාගෙන ඉස්සරහට යන්න. හරි ළමයි. බලමු ළමයි අභ්‍යාසාංක 34 දී මොනවද කියන්නේ කියලා. අභ්‍යාසාංක 34 දී අනිල් වෙළඳ ව්‍යාපාරයේ 2019 දෙසැම්බර් මාස ලැබීම් ගෙවීම් හා බැංකු ප්‍රකාශය පහත දැක්වේ. ළමයි ලැබීම් ගෙවීම් ටික දිනවා බැංකු ප්‍රකාශය දිනවා 2019 12/1 ආරම්භක ශේෂ සසුදුම් ප්‍රකාශය. ඒ කියන්නේ ආරම්භක ශේෂයේ සසුදුම් ප්‍රකාශයක් හදන්න කියලා තියෙනවා. සංශෝධිත මුදල් පාලන කිරීම හදන්න කියලා තියෙනවා. සංශෝධිත මුදල් පාලන කිරීමට අනුව බැංකු සසුදුම් ප්‍රකාශය හදන්න කියලා තියෙනවා. හරි ළමයි. අපි මුලින්ම අපි ටික කරගෙන යමු. වෙනස්කම් තියෙනවා. රයිට්? මුදල් ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි අපි හදාගෙන යමු. ලැබීම් බැරපැත්ත බැංකු ප්‍රකාශයේ බැරපැත්තත් එක්ක අපි බලමු. බැරපැත්තේ 11000ක් චෙක් තැන්පතු තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. මේ ලැබීම් පැත්තේ සටහන් වෙලා නැහැ. ඊට පස්සේ 6000ක චෙක් පතක් තියෙනවා. 12.5 ඒක නම් ඕකේ අපි ටික් කරගත්තා. ඊට පස්සේ 4000ක් 12.14 4000ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 12යි 9 වෙනිදා ලැබිච්ච එකක් තැන්පත් කළා හා සමානයි. අපිට එහෙම උපකල්පනය කරන්න වෙනවා. ඊට පස්සේ 5000ක චෙක් පතක් ලැබීම් තීරුවේ ලැබිලා තියෙනවා. මේක ළමයි නැහැ ලැබීම් තීරුවේ. එහෙනම් අපිට බැලුව බැලමට තේරෙනවා 11000ක චෙක් පතක් 11000ක චෙක් පතකුයි 5000ක චෙක් පතකුයි බැංකු ප්‍රකාශයේ සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ තැන්පතු මුදල් ලැබීම් ජර්නලේ 7500යි 6500යි තැන් දෙකේම සටහන් වෙලා නැහැ. ලැබීම් එකේ විතරයි සටහන් වෙලා තියෙන්නේ. අනිත් පැත්ත අපි බලමු ළමයි. අපිට හැමතිස්සෙම ලේසි
බැංකු ප්‍රකාශයේ තොරතුරු එක්ක චෙක් කරන්න. ඒ කියන්නේ අපි මුලින්ම බලන්නේ බැංකු ප්‍රකාශයේ අර පැත්ත දැන් බලන්නේ ගෙවීම් ජර්නලේ මේ ගෙවීම් ජර්නලත් එක්ක. එහෙනම් 4000ක චෙක් එකක් සටහන් වෙලා තියෙනවා ගෙවීම් වල. හැබැයි ළමයි දිනේ බලන්න 12:25 තමයි. මෙතන චෙක් එක ලැබිලා තින්නේ 12:07. ඒ වගේම අපිට චෙක් අංකය වැදගත් මේවයි. මොකද ළමයි බලන්න මේ චෙක් අංකය 12:07 වෙනිදා තියෙන චෙක් අංකය 158. ළමයි 159 ඉඳලා තමයි ගෙවීම් පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ ගෙවීම් පටන් අරගෙන තියෙන්නේ 159 ඉඳලා. දැන් ළමයි ලැබීම් වල චෙක්පත් අංක වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැන අපිට ලොකුවට හිතන්න බෑ ළමයි. මොකද හේතුව ලැබීම් කියන්නේ අපිට එක එක්කෙනාගෙන් චෙක්පත් ලැබෙනවා. එතකොට චෙක්පත් අංක ලැබීම් තීරුවේ එහෙම නැත්නම් බැර පැත්තේ එක එක ගෙවුවා කොහොමද බැංකු ප්‍රකාශය නම් ලැබෙන විදිහට චෙක් සටහන් වෙන. ඒක නිසා බැංකු ප්‍රකාශය ගැන නෙමෙයි මම කියන්නේ. මේ ලැබීම් තීරුවේ චෙක්පත් වල අංක වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනාගෙන් ලැබෙන චෙක්පත් තමයි අපි බැංකුවට ගිහිල්ලා දාන්නේ. අපිට ණය ගැතියන්ගේ එක එක්කෙනාගෙන් චෙක්පත් එනවා. ඒව තමයි අපි ගිහිල්ලා බැංකුවට දාන්නේ. එහෙනම් ඒ අයගේ චෙක්පොත් වල චෙක්පත් අංක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ළමයි අපි ගෙවන්නේ චෙක්පතෙන් චෙක්පත අපේ චෙක්පොතෙන් තමයි අපි ගෙවන්නේ. එහෙනම් ඔයාලා තව අලුත් කරුණක් ඉගෙන ගත්තා. තර්කානුකූලව ඉගෙන ගද්දී අපිට අවශ්‍ය වෙනවා සමහර වෙලාවට ගණන් ගන්නදී. අපිට අපේ චෙක්පොතෙන් නම් අපි චෙක් ගෙවන්නේ සියලුම ගෙවීම් පිළිවෙලකට චෙක්පත් අංක ටික තියෙනවා. මේ ගානේ අපිට ඒක ලැබෙනවා ළමයි. ගෙවීම් වල බලන්න 12:08 වෙනිදා ඉඳන් 12:28 වෙනිදා වෙනකන් චෙක්පත් අංක 159 160 161 162 163 කියලා පිළිවෙලට තියෙනවා. ඇයි ප්‍රායෝගිකව ගත්තාම ප්‍රධාන මුදල් බාරකරු ගෙවීම් කරන්නේ චෙක් පොතෙන්. හැබැයි ප්‍රායෝගිකව ගත්තාම සමහර වෙලාවට චෙක් පොත මැදින් අතර වෙලා වෙන චෙක් පොතක චෙක්පත් අංක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. චෙක්පත් අංකව හැබැයි එතන ඉඳන් පිළිවෙලකට යන්න ඕන. රයිට්? ඔය ප්‍රායෝගික පැත්තට තව ගොඩක් වෙනස් ළමයි සමහර වෙලාවට චෙක්පත් ගෙවීම් චෙක්පත් වර්ග දෙක චෙක් බැංකු ගිණුම් කීපයක් තියෙන්න පුළුවන්. එතකොට චෙක් පොත් එයාලා එක එක ගනුදෙනු වලට එක එක චෙක් පොතෙන් ගෙවනවා වෙන්න පුළුවන්. නමුත් එච්චර සංකීර්ණ ව්‍යාපෘත කරලා නැහැ ඔයාලගේ විෂය නිර්දේශය. එහෙනම් මේක පිළිබඳ දල අවබෝධයක් තියාගන්න. එහෙනම් අපිට තේරෙනවා මේ 4000 12:07 වෙනිදා 4000 කියලා තියෙන චෙක්පතේ අංකේ 158 කියන්නේ ළමයි ගිය මාසේ චෙක්පත ගිය මාසේ තැන්පත් කළත් නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පතක් තමයි ගිය මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ තියෙන්න ඇති මේ චෙක්පත බැංකුගත වෙලා තින්නේ මේ මාසේ. නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත ඉදිරිපත් කරලා තියෙන්නේ මේ මිනිස්සයා මේ මාසේ. ඒක නිසා බැංකුව ගෙවලා බැංකුවට ඒවා දාලා නැහැ. ඒක නිසා බැංකුව ගෙවලා එහෙනම් අපිට දැන් තේරෙනවා මේක ඇවිල්ලා ගිය මාසේ චෙක්පතක්. රයිට්. එහෙනම් ළමයි 3000 චෙක්පත් අංක 159 ඒක තියෙනවා. 157 2000 ළමයි 157 චෙක්පත් අංකයේ තියෙනවා. ඔන්න ගිය මාසේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පතක් මේ 2000 කියන්නේ. දැන් තේරෙනවද? චෙක්පත් අංකය අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක මම ඔයාලට චෙක්පත් අංකෙත් බලන්න කිව්වා. දිනෙත් අපිට වැදගත් වෙන අවස්ථා තියෙනවා. ගානේ හැටියට. මේකේ චෙක්පත් අංකේ තියෙන නිසා අපිට දිනේ එච්චර වැදගත් නැහැ. දිනේ විතරක් තිබ්බොත් අපිට මේක හොයා ගන්නත් බෑ. රයිට්. එහෙනම් තව 2000ක් තියෙනවා. ගෙවීම් වල 2000ක් තියෙනවා. කවදද? 2021 චෙක්පත් අංක 161 එතනත් 2000. මේකට අවබෝධයක් නැතුව ගියා නම් ඔයාලා එලින්ම මේ 2000ට මේ 2000 ටික් කරනවා. අර 4000ට චෙක්පත් අංක 162 ටික් කරනවා. එහෙනම් දැන් වැදගත් චෙක්පත් අංකයක් තියෙද්දී අංකය ගැන අවධානය යොමු කරන්න. ඒ චෙක්පතමද මේ ලැබිලා තින්නේ කියලා. රයිට්. එහෙනම් අපිට තේරෙනවා චෙක්පත් අංක 157 කියන්නේ ගිය මාසේ 158 කියන්නේ ගිය මාසේ 159 ඉඳන් මේ මාසේ. එහෙනම් 157 කොහෙද තියෙන්නේ නැත්තේ? ගිය මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ තිබිලා තියෙනවා මේක. රයිට්. ඊට පස්සේ ළමයි චෙක්පත් අංක 161 රුපියල් 2000ක ලැබිලා තියෙනවා. ඊට පස්සේ බැංකු අයකිරීම 25 සටහන් වෙලා නැහැ. ණය පොලි වාරික 3100 සටහන් වෙලා නැහැ. එහෙනම් අපි සටහන් කරලා ඉවරයි. එහෙනම් ළමයි අපිට බැංකු ගාස්තු 25ක් කොටු කරගන්න ණය වාරික පොලි කොටු කරගන්න 3100ක්. එහෙනම් ඒ ටිකත් හරි. ඊට පස්සේ ළමයි අපිට තේරෙනවා ගෙවීම් වලත් තියෙනවා
චෙක්පත් අංක 4500 ඒ කියන්නේ චෙක්පත් අංක 161 බැංකු ගත වෙලා නැහැ. බැංකුවට ඉදිරිපත් කරලා නැහැ. ඊට පස්සේ චෙක්පත් අංක 162 රුපියල් 4000ක චෙක්පත සහ 163 1000ක චෙක්පත තවමත් ලැබිලා නැහැ. හරි ළමයි. අසනීපත් එක්ක තමයි වැඩේ කරගෙන යන්නේ. හරි. දැන් මොකද? දැන් එහෙනම් අපි දන්නවා ගිය මාසේ දෙවලුත් තියෙනවා. මේ බැංකු ප්‍රකාශය ඇතුළේදී ගිය මාසේ සංශෝධිත මුදල් ගිය මාසේ බැංකු සංසුන් ප්‍රකාශයේ තිබිච්ච නිකුත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් උපලබ්ධ නොවු චෙක්පත් තියෙන්නත් පුළුවන්. තැන්පත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙන්නත් පුළුවන්. එහෙනම් බලන්න ළමයි චෙක්පත් තැන්පතුවක් 12/4 වෙනිදා බැංකුවට ලැබෙනවා. ඒක අපිට රිජුබ්‍රේෂන කියලා ගන්නත් පුළුවන්. හැබැයි මේ ගාණේ හැටියට අපිට තේරෙනවා මේ චෙක්පත් තැන්පතුව 11000 කියන්නේ ගිය කාලච්ඡේදයේ නිකුත් කළ තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පතක් මේ 12/4 වෙනිදා බැංකුවට වැටලා තියෙන 11000 කියන එක. එහෙනම් ඒකත් තිබිලා තින්නේ ගිය කාලච්ඡේදයේ බැංකු සසුන් ප්‍රකාශයේ ගෙවි මොකද නිකුත් කළ බැංකු සසුන් ප්‍රකාශයේ නිකුත් තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පතක් විදියට. එහෙනම් ළමයි මොකක්ද කියන්නේ මේ 2019 12 ආරම්භක ශේෂ සසුමක් පිළියෙල කරන්න. 12 ආරම්භක ශේෂ සසුමක් අපිට පිළියෙල කරන්න කියලා තියෙනවා. ඒක ළමයි බැංකු සසුමකින් උනත් අපිට හොයාගන්න පුළුවන්. මොකක්ද හේතුව? අපිට මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය ඕනේ. මේ ගානේ තියෙනවා බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය තියෙනවා 19500යි. හැබැයි අපිට මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය අපිට හොයාගන්න නැහැ. එහෙනම් ඒක හොයාගන්න ආපස්සට යන්න ඔයාලා දන්නවා. අපිට මේ ගිය මාසයේ අවසන් බැංකු සසුන් ප්‍රකාශය හැදුවා නම් අපිට නිකම්ම හොයාගන්න පුළුවන්. දීලා තියෙන තොරතුරු අනුව තමයි අපිට ගාන හදන්න වෙන්නේ ළමයි. නැත්නම් අපිට ප්‍රශ්නාර්ථ ගොඩක් එන්න ඉඩ තියෙනවා. රයිට් ගිය මාස හරි. ඒක නිසා එනම් අපි ආපස්සට යමු. මොකද්ද මේ මාසේ? දෙසැම්බර් මාසේ ලැබෙන්නේ එහෙනම් නොවැම්බර් මාසේ බැංකු සසුන් ප්‍රකාශය හදලා අවසාන ශේෂය ගමු. ඒක තමයි මුදල් සංශෝධිත මුදල් පාලන ගිණුමේ මේ මාසේ ආරම්භක මුදල් පාලන ගිණුමේ ශේෂය. බැංකු සසුන් ප්‍රකාශය. right මේක ඉවරනට පස්සේ මම තව ක්‍රමයක් කියන්නම්. එහෙනම් ගිය මාසේ අවසන් ශේෂය තමයි මේ මාසේ 12/1 ආරම්භක ශේෂයේ විදිහට මුදල් බැංකුවට අනුව බැංකු ප්‍රකාශයට අනුව ආරම්භක ශේෂය කියන්නේ බැංකු ගිණුමේ ගිය මාසේ අවසාන ශේෂය තමයි මේ මාසේ ආරම්භක ශේෂයේ විදිහට තියෙන්නේ. එහෙනම් බැංකු ප්‍රකාශයට අනුව ශේෂය බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කියලා ළමයි 19500යි. 19500යි. ඊට පස්සේ තමයි අපි දන්නවා දැන් තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් තියෙනවා. ඒක මේ අවුරුද්දේ මේ මාසෙදී ඒක තැන්පත් වෙලා තියෙනවා 11000ක් ඔය 12/4 වෙනිදා. ඒක මොකද ළමයි ලැබීම් ජර්නලේ සටහන් වෙලා නැහැ. හැබැයි තව ප්‍රශ්නාර්ථයක් තියාගෙන තමයි මම මේක කරන්නේ. මොකක්ද හේතුව? මේක ඍජු ප්‍රේෂණයක් වෙලා තියෙන්නත් පුළුවන්. එයි ළමයි මම දිනේ මට වැදගත් නැහැ. ලැබීම් ජර්නලේ සටහන් වෙලා නැහැ. කෙලින්ම බැංකුවට චෙක්පතක් තමයි වෙන කවුරු හරි ඩිපොසිට් කරාත් දන්නේ නැහැ කෙලින්ම ඇවිල්ලා. මට ගෙවන්න තියෙන එකක් එයාගේ චෙක්පතකින් කියලාලා ඍජු ප්‍රේෂණයක්ද දන්නේ නැහැ. මොකද බැංකු ප්‍රකාශයේ තියෙනවා. හැබැයි ළමයි මෙතන අපිට තොරතුරු අඩුයි. ගිය කාලච්ඡේදයේ බැංකු සතුටු ප්‍රකාශය අපිට දීලා තිබුණා නම් අපිට මේක දැනගන්න තිබුණා. නමුත් මේක ඍජු ප්‍රේෂණයක් කියලා යන තැනට වඩා ආරම්භක ශේෂ සසුතුම් ප්‍රකාශයක් පිළියෙල කරන්න කියලා තියෙන නිසා මට සැකේට තමයි මම මේක පාවිච්චි කරන්නේ. නැත්තම් ඍජු ප්‍රේෂණ කියලා වලට ගන්නත් ඉඩ තියෙනවා. මේ හොඳට තර්කානුකූලව අපි ගන්න හදනකොට අපිට එනම් තොරතුරු මදි මේ ගන්න හදන්න. හැබැයි දීලා තියෙන තොරතුරු වලින් මම උපකල්පනය කරනවා. මේ 11000 කියන්නේ එහෙනම් ගිය කාලච්ඡේදයේ ඒ කියන්නේ මේ බැංකු ප්‍රකාශයේ තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් කියන තැන තිබිච්ච 11000ක් තමයි මේ ලැබිලා තියෙන්නේ කියලා ව්‍යාපාර බැංකුවට. එහෙනම් තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්
11000යි right වෙලෙව නැති නිසා මම මෙතෙන්ට ගන්නවා දැන් තමයි මම බලන්නේ මේක එකතු කරන්න ඕනේ අඩු කරන්න ඕනේද සම්පත් කරලා තින්නේ උපලබ්ධි වෙලා නැහැ ඒ කියන්නේ බැංකු මුදල් පොතේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශයට සල්ලි ලැබෙන්නේ නැති නිසා බැංකු ප්‍රකාශයේ ශේෂය අඩුයි ගියේ ඉඳලා වැඩි එකට යන්න නම් එකතු කරන්න ඕනේ එහෙනම් සම්පත් කළත් උපලබ්ධි නොවු චෙක්පත් බැංකු ප්‍රකාශයේ ඇටියට එකතු කරන්න ඕනේ 0.30000යි ඊට පස්සේ ළමයි චෙක්පත් දෙකක් තියෙනවා 157 සහ 158 නිකුත් කළා ඉදිරිපත් නොකළ චෙක්පත් ගිය මාසේ නිකුත් කරපු චෙක්පත් දෙකක් තමයි 157 සහ 158 කියන්නේ මේ මාසෙදි තමයි යාලා ඉදිරිපත් කරලා තින්නේ එහෙම වෙන්න පුළුවන් ඒකයි අපි බැංකු සංශෝධන ප්‍රකාශයක් හදන්නේ එහෙනම් ඔන්න අපි නිකුත් කළා ඉදිරිපත් නොකළ චෙක් නිකුත් කළා ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙනවා 157 2000යි 158 4000යි නිකුත් කරද්දිම මුදල් පොතේ අඩු කරලා තමයි චෙක් එක නිකුත් කරන්නේ හැබැයි තාම මේ චෙක්පත් නොවැම්බර් මාසේ අවසන් වනතුරු බැංකුවට දීලා බැංකුවෙන් සල්ලි අරගෙන නැති නිසා බැංකුවේ සල්ලි වැඩි නිසා බැංකු ගිණුමේ ශේෂය වැඩි මුදල් පොතේ ශේෂය අඩුයි එහෙනම් වැඩි එකේ ඉඳලා අඩු එකට නම් යන්න ඕනේ අපි මේක අඩු කරොත් තමයි වැඩි එකේ ඉඳලා අඩු එකට යන්න පුළුවන් එහෙනම් 6000ක් අඩු කරනවා 6000ක් අඩු කරනවා right එහෙනම් ළමයි අපිට එනවා 500යි 24500යි ශේෂය පාගේ sorry මේ ඔන්න අපේ ආරම්භක ශේෂය මේ ආරම්භක ශේෂ සතුටු ප්‍රකාශයක් පිළියෙල කරනවා එහෙනම් ආරම්භක ශේෂය මොකද්ද සංශෝධිත මුදල් නැත්නම් මෙතන මුදල් පාලන කිරීමට අනුව දැම්මත් ප්‍රමාණය සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය හරි ළමයි එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය දැම්මා ළමයි මේකේ අපිට ආරම්භක ශේෂ සතුටු ප්‍රකාශයක් කියලා තිබුණ නිසා උලක්ක කවුරු හරි කෙනෙක් මේවා කරනවා නම් right ගිය මාසේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය ගත්තා මේ ටික ළමයි නිකන් මෙහෙම කරලා තිබුණා 19500යි ඒකට 11000ක් එකතු කරලා right 30000යි මේකෙන් අපි මෙතන නමක් ලියලා මේ ආරම්භක ශේෂය බැංකු ශේෂය මෙහෙම ලියලා ඉවරලා මේකෙන් අඩු කරා නම් 6000ක් අඩු කරලා උත්තරය අරගෙන තිබුණා නම් ඒ ප්‍රශ්නයක් නැහැ 24500 right මේ හදන්න පුළුවන් ක්‍රම මොකද හේතුව අපිට හොයාගෙන යන්නේ ආරම්භක ශේෂය මේකේ අර ප්‍රකාශයක් කියලා වචන දීලා තියෙන නිසා මේ විදිහට කරාට ප්‍රශ්න නැහැ මේ විදිහට සාමාන්‍යයෙන් කරන්නේ නමුත් මේ නිශ්චිතව කියලා නැති වුණාට මේකටත් ලකුණු දෙනවා ළමයි අවසානයේ මෙතන තියෙන්න ඕනේ මොකද්ද මෙතන බැංකු ප්‍රකාශය මෙතන අපි මුදල් පොතට අනුව ශේෂය මුදල් පොතට අනුව ශේෂය කියලා අපි අරගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ හරි ළමයි එහෙනම් මුදල් පොතට අනුව අපි ශේෂය හොයාගත්තා ආරම්භක ශේෂය දැන් මොකද්ද මේ අර කියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්න කියලා තියෙනවා ආරම්භක විශේෂය ගත්තා ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්න නම් අපිට අනිත් තොරතුරු ටික ඔක්කොම දාන්න වෙනවා right දැන් අපි මුදල් පාලන ගිණුම හදමු ඒකයි ළමයි වචන වලට සීමා වෙන්න එපා සංශෝධිත මුදල් පාලන ගිණුම කිව්වම අර වෙනස්කම් ටික විතරක් හදන්න විදියක් නෑ ඔයාලගේ ගාන අවබෝධය කරන නිසා මේ හොයාගත්තේ ගිය මාසේ අවසාන ශේෂය මුදල් පොතේ ඒ කියන්නේ මේ තියෙන්නේ මේ මාසේ ආරම්භක ශේෂය මුදල් පොතේ එහෙනම් ආරම්භක ශේෂය හොයාගත්තට ඔටෝ අපිට නිකම්ම හම්බ වෙන්නේ නැහැ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය මොකද හේතුව මේ කාල පරිච්ඡේදයේ මුදල් පාලන ගිණුම හදලා තමයි සංශෝධිත එක හදන්න ඕනේ ඉතින් ඔයාලා එක දිගටම ඔක්කොම ටික හදාගෙන ගියා කියලා ප්‍රශ්නයක් නැහැ right එහෙනම් ශෝධිත මුදල් පාලන ගිණුම right එහෙනම් ආරම්භක ශේෂය ඊගේ 24500යි ඊට පස්සේ ළමයි
ලැබීම් තීරුවේ ටික අපි සටහන් කරනවා 12යි 5 තැන්පතු 6000යි ඊට පස්සේ 12යි 9 චෙක් තැන්පතු චෙක් 4000යි ඊට පස්සේ ළමයි මේක ඔයාලා දැන් කැල්ලක අපිට විභාගයේ පාවිච්චි කරන්න තියෙන නිසා කෙලින්ම මේ ටික එකතු කරලා ලැබීම් කියලා එකපාර එකතුව දාලා ගෙවීම් කියලා එකපාර එකතුව දාලා මේ ලැබීම් තීරුවයි ගෙවීම් තීරුවේ එක්සේෂන් දෙක දාලා අර ශේෂය අරගෙන අන්න ආයෙ උනම් පුළුවන් ඔයාලට සංශෝධිත මුදල් පාලනය කිරීම හදන්න. රයිට් මම මේ එක එක කරන්න පුළුවන් ක්‍රම කියන්නේ ඔයාලා එක එක කෙනෙක් ගාන දකින්න විදිය වෙනස් ඒ වගේම ඔයාලට තම ලේසි ක්‍රම තියෙනවා ඒවා ඇප්ලයි කරන්න අවසාන ප්‍රතිඵලය අපිට වැදගත් වෙන්නේ. රයිට් එහෙනම් තැන්පතු දිනෙච්චරම මේකේ දාන්න අවශ්‍ය නැහැ 12යි 16 තැන්පතු 7500යි 12යි 24 චෙක් තැන්පතු 6000යි right ඊට පස්සේ ගෙවීම් 12යි 8 චෙක් 159 3000යි sorry මම මේ ටික දානවා දිනේ දාන්න නැතුව 160 4500යි 161 2000යි 161 2000යි 162 4000යි 163 1000යි අනිවාර්යයෙන් ඔක්කොම ඔන්න ලැබීම් ගෙවීම් ජර්නල් වල තොරතුරු ටික අපි දාලා පාලන කිරීම හදලා තියෙන්නේ නා අපි පාලන කිරීම හදලා සංශෝධිතයකට යන්න. එහෙනම් අපි පාලන කිරීම විශේෂයන් අරගෙනමු. මේකෙන් ඔයාලා දැන් තේරෙනවා මේ සංශෝධිත පාලන කිරීම කියන්නේ මොකක්ද කියලා. right එහෙනම් 0.5යි 5යි 10යි බිඳුව දාලා එකක් ඉතුරුයි 11යි 15යි 22යි 28න් 8 දාලා දෙකක් ඉතුරුයි 4යි 48000යි 48000යි ඊට පස්සේ ළමයි 48000න් අඩු කරන්න ඕනේ 500යි 7යි 8යි 9යි 13යි 14යි 14යි 500යි 3යි 3යි 33500යි 33500යි ශේෂය පාගේ ඔන්නවයි 33500යි ශේෂය අපිට ආවා මම මේක බලනවා සංශෝධිත මුදල් පාලනය කිරීම හදනවා දැන් සංශෝධිත මුදල් පාලනය කිරීම ශේෂය හරට කියනවා ඊයේ කියලා 33500යි දැන් බලන්න ළමයි බැංකු ප්‍රකාශය දිහා බලලා මොනවද අපිට හදාගන්න දින දේවල් ඍජු ප්‍රේෂණයක් කියලා අපි අර 11000 ගිය මාසේ බැංකු සඳහන් ප්‍රකාශයේ තැන්පත් කළ උපලබ්ධ නෝ චෙක් පත් කියලා හිතපු නිසා මෙතන ඍජු ප්‍රේෂණය අපි සංශෝධිත මුදල් පොතේ සටහන් කරන්න යන්නේ නැහැ. එහෙම එතන අපි ගත්තේ නැත්නම් මෙතන සංශෝධිත මුදල් පාලනය කිරීමේ අපිට ඍජු ප්‍රේෂණයක් කියලා ගන්න ඕනේ. අපි මේක අපිට හරියටම හරියද කියලා අපිට අවසානයේ තමයි දැනගන්න වෙන්නේ. right? හරි ළමයි. එහෙනම් ඍජු ප්‍රේෂණ කියන එක තියෙනවා ලාභාංශ ආදායමක් ලැබිලා තියෙනවා. එහෙනම් ලැබීම් වල සටහන් කරනවා ලාභාංශ ආදායම්. ලාභාංශ ආදායම් ගිණුම බැර මුදල් පාලන ගිණුම හර. right? කියලා ළමයි 5000යි. ඊට පස්සේ බැංකු අය කිරීම තියෙනවා බැංකු ගාස්තු වියදම් ගිණුම හර වියදමක් වැඩි වෙන නිසා මුදල් අඩු වෙනවා ඒක නිසා මුදල් පාලන ගිණුම බැර බැංකු ගාස්තු කියනවා එනවා 25යි ඊට පස්සේ ළමයි ණය වාරික සහ පොලි තියෙනවා
එහෙනම් ණය වාරික සහ පොලී කියන එක ඇත්තම කතාව ළමයි. මේක ඇතුලේ ණය වාරිකයි පොලියයි තියෙනවා නම් ඔයාලගේ සාමාන්‍ය ගානක නම් මේක හැදෙද්දි ණය කොටස වෙනම දීලා වාරිකේ මෙච්චරයි කියලා නැත්තම් හොයාගන්න පොලී ප්‍රතිශතය හරි දීලා තියෙනවා. එහෙම බැලුවොත් මේකේ ණය කොටස මුදල් පාලන ගිණුම බැර ණය ගිණුම හර කරනවා. පුතේ 11000 ගන්නේ නැති වෙන්න හේතුව තමයි පුතේ මම ඕක මම බැංකු සැසඳුම් ප්‍රකාශයට ගත්තානේ. හරිද? මොකද හේතුව මම උපකල්පනයකට ආවා. මම කිව්වා මේ ගානේ අපිට තොරතුරු මදි. හැබැයි අපි අවසානයේ මත තමයි ඒක තීරණය වෙන්නේ. ඍජු ප්‍රේෂණයක්ද මේක ගිය අවුරුද්දේ තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් පතක්ද? ගිය මාසේ. තේරෙනවද? මම බැංකු සැසඳුම් ප්‍රකාශය හදද්දි මතකද පුතේ මම තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් පත් කියලා ගිය මාසේ හදද්දි මේ ආරම්භක ශේෂය හොයාගද්දි මුදල් පොතේ මෙන්න මේ ආරම්භක ශේෂය හොයාගද්දි මම 11000ක් ගැලපුවා. right ඒ 11000 ගලපලා එතනට ගලපපු නිසා ඒක මම එතනට ගලපලා ඒක මේ කාලච්ඡේදේ ගිය කාලච්ඡේදේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ තිබිච්ච එක මේ කාලච්ඡේදේ බැංකුවට සල්ලි ඉදිරිපත් කරා කියලා මම හිතපු නිසා තමයි ඒක මම තැම්පත් කරත් උපලබ්ධි නොවූ චෙක් පතක් විදියට ගිය කාලච්ඡේදයේ අවසානයේ තිබිලා මේ කාලච්ඡේදයේ ඒක බැංකුවට තැම්පත් කළා කියන උපකල්පනයට ආපු නිසා තමයි මම මේක ගත්තේ නැත්තේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා මේක ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ නැති අපි ගන්න උපකල්පනය මත නැත්තම් මම ඔයාලට ওই දෙකම මම කිව්වා. තේරෙනවද? ගොඩක් දේවල් දැනගෙන හිටියාම අපිට තියෙන ප්‍රශ්නත් තේරෙනවා. කටපාඩම් කරගෙන ගියාම එතකොට අපිට තේරෙනවා මේක මෙහෙම වෙන්නත් පුළුවන් නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන් කියලා. හැබැයි අර ආරම්භක ශේෂ හොයාගෙන යන්න කිව්ව නිසා මම එතනදී උපකල්පනය කරා. මොකද මේක මාසේ මුලමයි වැටෙන්නේ බැංකුවට මේ චෙක් පත මාසේ මුලමයි වැටෙන්නේ. කියන්නේ චෙක් පතක් සාමාන්‍ය උපලබ්ධි වෙන්නේ යම්කිසි කාලයක් යන නිසා අන්තිම හරියේ දාපු චෙක් පතක් බැංකුව උපලබ්ධි කරා කියන උපකල්පනයට ආවා. එහෙනම් ඍජු ප්‍රේෂණයක් විදිහට මම මේ 11000 ගත්තේ නෑ. ගිය කාලච්ඡේදයේ තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් පත් විදිහට තිබිලා ඒක මේ කාලච්ඡේදයේ බැංකු ගිණුමට වැටිලා කියන පදනමට තමයි ආවේ. ඒකයි මේ පුතේ මම ඒක ගත්තේ නැත්තේ. right එහෙනම් ඍජු ප්‍රේෂණ විදිහට ලාභාංශ ආදායම් ලැබිච්ච එක තියෙනවා මම 11000 ගත්තේ නැහැ. කලින් ගත්ත නිසා එහෙනම් බැංකු ගාස්තු 25යි. ණය පොලියේ අපි ණය පොලි ණය පුතේ ඔයාලට තියෙන ප්‍රශ්න අන්න එහෙම අහන්න අපි ක්ලියර් කරගෙන ඉස්සරහට යමු. ණය පොලි වාරික right 3100යි. හරි ළමයි අපිට එහෙනම් දාන්න පුළුවන් දේවල් ටික දාලා තින්නේ. අපි සංශෝධිත මුදල් පාලන ගිණුම අපි බලමු. 8යි 3800යි 38500යි 5යි 7යි 3100යිනේ 3යි 35300 sorry කොතනද 3100යි 25යි 5000යි 1375ක් වෙන්න ඕනේ 500යි 8යි 33000 33500යි 38500ෙන් 3125 5යි 7යි 4යි 5යි හරි තමයි මතකයි පොඩි වැරදීමක් වෙලා තිනවා අපි බලමු චෙක් පත් දෙක හරි අපි අදනේ චෙක් පත් තුනක්ම දාන්න ඇති නේද 35475යි 35475න් අඩු කරනවා 31375 31375 4100ක් තමයි අපිට මග ඇරලා තියෙන්නේ 4100ක වෙනසක් විනාඩියක් දෙන්න ළමයි
හරි ළමයි. අපි බැංකු සුසුම් ප්‍රකාශ තාම හැදුවේ නෑනේ. මට ඒකයි මම මේ පැටලිලා තිබ්බේ. හරි ළමයි. 33500යි මම දැම්මම බැලුවා ශේෂය මොකද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ශේෂය තාම බැංකු සුසුම් ප්‍රකාශ හැදුවේ නෑනේ. හරි ළමයි. එහෙනම් මුදල් පාලන කිරීම අපි අරගෙන තින්නේ 35375යි. මේක තමයි එහෙනම් ශේෂය භාගය. right ශේෂය 35375යි. හරි ළමයි. මම බැංකු සතුන් ප්‍රකාශය හදන්න කලින් ශේෂය හරිද කියලා බැලුවා මේක මේ ශේෂය. ඒකයි වැරද්ද. හරි ළමයි මම එහෙනම් මේක මගන්නම්. දැන් අපි හදමු බැංකු සතුන් ප්‍රකාශය. right සංශෝධිත මුදල් පාලන කිරීමට අනුව ශේෂය ගත්තා. අපිට කියනවා තුන්වෙනියට සංශෝධිත මුදල් පාලන කිරීමට අනුව බැංකු සතුන් ප්‍රකාශය හදන්න කියනවා. බැංකු සැසඳුම් ප්‍රකාශය අපිට පුළුවන් දෙකෙන් එකක් ඕනම ශේෂයක් වලට ගන්න. මම ගන්නවා සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය. සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය 35375යි. හරි ළමයි. එහෙනම් අපිට දැන් ළමයි මෙතන බැංකු ප්‍රකාශයේ අපි 11000 කියන අපිට දැන් අවශ්‍ය වෙන්නේ මුදල් ලැබීම් ජර්නලෙයි ගෙවීම් ජර්නලෙයි ලැබීම් ජර්නලෙයි සටහන් වෙලා තියෙනවා කියන්නේ බැංකු ප්‍රකාශය නෑ කියන්නේ තැන්පත් කළත් උපලබ්ධ වූ චෙක් පත් ගෙවීම් ජර්නලෙයි සටහන් වෙලා බැංකු ප්‍රකාශයේ හරට සටහන් වෙලා නෑ කියන්නේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පත්. එහෙම චෙක් පත් තියෙනවා ළමයි ඔක්කොම ලැබීම් වලට 2යි ගෙවීම් වලට 3යි. එහෙනම් අපි දාමු තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක්. ළමයි තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක් පත් තියෙනවා ළමයි. එකක් ඇවිල්ලා 7500යි අනිත් එක 6000යි. ඔක්කොම 13500යි. දැන් ළමයි මේක තැන්පත් කරලා තින්නේ උපලබ්ධි වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුවට ලැබිලා නැහැ. බැංකුවේ ශේෂය අඩුයි. මුදල් පොතේ ශේෂය වැඩි. එහෙනම් වැඩි එකේ ඉඳලා අඩු එකට යන්න අඩු කරනවා. එහෙනම් අඩු කරනවා ළමයි. 5යි 2යි 1යි වැරදුනා 5යි 7යි 8යි 1යි 1800යි. දැන් ළමයි අපි ඊළඟට නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පත්. මේකෙන් තව දෙයක් පොඩි අදහසක් ගත හැකි ළමයි එකක් අඩු කරනවා නම් අනිත් එක එකතු කරනවා සාමාන්‍යයෙන් මේකේ සිද්ධිය. right? නමුත් අපි බලමු නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක් පත් තියෙනවා. චෙක් පත් අංක 160 162 63. right? දැන් ළමයි කලින් බැංකු සැසඳුම් ප්‍රකාශය සමහරව මේ කාලෙත් පැටලලා තිබුණ නැත්නම් ඒවත් මෙතෙන්ට එන්න ඕනේ. නමුත් එහෙම වෙලා නැහැ ළමයි. එහෙනම් 4500යි 4000යි 1000යි මේ ටික එකතු කරනවා ළමයි 500යි 4යි 8යි 9යි 5500යි. නිකුත් කළත් ඉදිරිපත් වෙලා නැහැ කියන්නේ නිකුත් කරද්දිම බැංකුවේ ශේෂය අඩු කරනවා. මුදල් පොතේ ශේෂය අඩු කරනවා. බැංකුවෙන් සාම සල්ලි ඉදිරිපත් කරලා නැති නිසා ගෙවලා නැති නිසා බැංකුවේ ශේෂය අඩු වෙලා නැති නිසා බැංකුවේ ශේෂය වැඩි. මුදල් පොතේ ශේෂය අඩුයි. අඩු එකේ ඉඳලා වැඩි එකට නම් යන්නේ. අඩු එකේ ඉඳලා වැඩි එකට නම් යන්නේ. අපි එකතු කරොත් තමයි වැඩි එකට යන්න පුළුවන්. එහෙනම් අපි එකතු කරනවා. right මම එකයි කිව්වේ මේ දෙක ප්‍රතිවිරුද්ධ යන්නේ. 5යි 7යි 8යි 5යි 8යි 5යි 13 දාලා එකක් ඉතුරුයි 10යි 11යි එක දාලා එකක් ඉතුරුයි 31370 5යි 31375යි මොකද්ද
බැංකු ප්‍රකාශයේ අනුව ශේෂය දැන් ළමයි බැංකු ප්‍රකාශයට අනුව ශේෂය සමානයි කියන්නේ අපිට තේරෙනවා ගාණ හරිය. හැබැයි ළමයි මේ ගානේ ඔයාලට අපිට ප්‍රශ්නයක් තිබුණා අර 11000 right සබ්ජෙක්ට් එක දිහා තර්කානුකූලව ඉගෙන ගන්න නිසා අපිට ඒක දැන් තේරෙනවා. හේතුව ළමයි අපි එතනදී 11000 මම කොහෙටද ගත්තේ? බැංකු ගිය මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් පතක් විදියට තමයි ඒක ගත්තේ. right ඒක මම ගත්තේ මට හිතුණා මේක එහෙම එකක් වෙන්නේ නැති කියලා. හේතුව ඇයි? මුල් කාල පරිච්ඡේදය කියන්නේ පළවෙනි දෙවෙනි දවස් දෙක තුන ඇතුළත ලැබිච්ච නිසා. හරියට බැලුවොත් මේක අපිට ගාන හදන්න ප්‍රමාණවත් තොරතුරු දුන්නේ නැහැ වගේ කතාවක් තියෙන්නේ. ඇයි ළමයි ඒක අපිට එක්ක කියලා තියෙන්න ඕනේ මේක ගිය කාලච්ඡේදේ නැත්තම් මේක එහෙම එකක් නැහැ. ගිය කාලච්ඡේදේ නැත්තම් ගිය බැංකු සැසඳුම් ප්‍රකාශයේ තැන්පත් කළ උපලබ්ධි නොවූ චෙක්පත් නොතිබිනි කියලා එක්ක සටහනේ දෙන්න ඕනේ. නැත්තම් 11000 කියන්නේ ගිය කාලච්ඡේදේට අදාළ එකක් කියලා කියන්න ඕනේ. right එහෙම අපිට කියලා නැති නිසා අපිට දිගිඩියාවෙන්. හැබැයි ළමයි කවුරු හරි එතෙන්ට ඒක ගන්නෙ නැත්තම් අපි කොතෙන්ටද ගන්නෙ? සංශෝධිත මුදල් පාලන ගිණුම හදද්දී ඍජු ප්‍රේෂණයක් විදිහට මෙතෙන්ට 11000 ගන්න ඕනේ. ඔය ක්‍රම දෙකෙන් කෝක හැදුවත් ඔයාලට අවසානයේ උත්තරේ හරියට එනවා. හැබැයි මේ අවස්ථාවල ආරම්භක ශේෂයන් අවසාන ශේෂයන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ගානක මම කිව්වේ ඒකයි. අපිට අපිව අමාරුවේ දාන්න පුළුවන් අඩුවෙන් තොරතුරු දීලා එහෙම නැත්නම් භාෂාව වෙනස් කරලා right භාෂාවෙන් අපිව අමාරුවේ දාන්න පුළුවන් නැත්නම් තොරතුරු අඩුවෙන් දීලා අමාරුවේ දාන්න පුළුවන් right ඉතින් ඒක නිසා ළමයි එතකොට ළමයි අපි දන්නේ නැහැ මේ පේපර් මේ ගාන හදන කෙනාගේ ඔළුවේ තියෙන එක තමයි මාර්කින් ස්කීම් එකේ එන්නේ. ඉතින් ඒක නිසා කරන්න දෙයක් නැහැ. හැබැයි මම ඇනලයිස් කරලා මට තේරිච්ච විදිහට මම මෙතෙන්ට තමයි ගත්තේ. තව කෙනෙක් මෙතෙන්ට දාන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා මේ ගානේ තියෙන ප්‍රශ්නයක් නිසා ඒක ඔයාලගේ දැනුමේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. right? එහෙනම් මේ තියෙන ගානේ හැටියට මම මෙතෙන්ට ගත්ත හේතුව එතෙන්ට ගන්න එක තමයි යෝග්‍යම. ඒකයි මම ගිය කාලච්ඡේදේ. මොකද හේතුව ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කරන්න කියලා තිබුණ නිසා ආරම්භක ශේෂය හොයාගන්න එක අදාළ වෙන දෙයක් නිසා. right ළමයි. එහෙනම් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේක ලියා ගන්න. හරි ළමයි. හරි ළමයි 35 වෙනි අභ්‍යාසය අභ්‍යාසංක 35 හරි ළමයි 35 වෙනි එකේ රෝසිගේ ව්‍යාපාර දිනව 2019 මැයි මාසයේ සඳහා මුදල් පාලන ගිණුම දීලා තිනවා. මැයි මාසේ මුදල් පාලන ගිණුම දීලා තිනවා. ඊට පස්සේ මැයි මාසයේ සඳහා පිළියෙල කළ බැංකු සැසඳුම් ප්‍රකාශයත් ඒගොල්ලෝ දීලා තිනවා. මොකද අවශ්‍ය වන්නේ දින පිළිබඳ සැලකිල්ලකට නොගෙන එන අපිට දින සලකා බලන්න එපාලු බැංකු ප්‍රකාශය පිළියෙල කරන්න ඕනේ. ළමයි මේ පාර අපිට කියන්නේ බැංකු ප්‍රකාශය පිළියෙල කරන්න. ඊට පස්සේ වර්ෂයේ ලාභය හෝ අලාභය ප්‍රකාශයට හඳුනාගත හැකි අයිතම ලයිස්තුගත කරන්න ඕනේ. ලාභ හෝ අලාභ ප්‍රකාශයට මේ කාලච්ඡේදයේ හඳුනා ගන්න පුළුවන් ඒවා ලයිස්තුගත කරන්න ඕනේ. මූල්‍ය සත්‍යයේ ප්‍රකාශයේ පෙන්විය යුතු බැංකු ශේෂය පෙන්වන්නලු. ඒ කියන්නේ ළමයි මේ කාලච්ඡේදයේ සංශෝධිත මුදල් පාලන ගිණුම හදලා ඒකට අදාළව අවසාන ශේෂය පෙන්වන්න කරන්නලු. ඊට හඳුනාගත හැකි අයිතම වැරදි අතහැරීම් කාල වෙනස් වීම යටතේ වර්ග කරන ළමයි ඔක්කොම ටික මේකේ කවර් වෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා බලමු ළමයි යම්කිසි අවබෝධයක් ගන්න ගාන පිළිබඳ. රෝසිගේ ව්‍යාපාරයේ තියෙන 2019 මැයි මාසේ මුදල් පාලන ගිණුමේ මුදල් තැන්පතු 1,60,000යි චෙක් තැන්පතු තියෙනවා. චෙක්පත් අංක සියල්ලම දීලා 76යි 170 right.
ඒ ටික තියෙනවා. ඊට පස්සේ නිකුත් කළ චෙක්පත් ටික තියෙනවා. නිකුත් කළ චෙක්පත් තියෙනවා. චෙක්පත් ලයිස්තුව තියෙනවා. ඊට පස්සේ මැයි මාසයේ සඳහා පිළියෙල කළ බැංකු සැසඳුම් ප්‍රකාශය. ඒ කියන්නේ ළමයි මේ මැයි මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්නේ මොකක් පාදක කරගෙන? ලැබිච්ච බැංකු ප්‍රකාශය පාදක කරගෙන තමයි අපි පිළියෙල කරලා තියෙන්නේ. එහෙනම් ළමයි අපි මේකෙදී මේකෙන් අපිට අඳුර ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. චෙක්පත් අංක අපි බැංකු සැසඳුම් ප්‍රකාශය මේ දෙක ටික කරා නම් අපිට තේරෙනවා ළමයි මේ ගෙවීම් කරලා හෝ ලැබීම් කරලා බැංකුවට බැංකු ප්‍රකාශයට තවමත් සටහන් නොවිච්ච දේවල් තමයි බැංකු සැසඳුම් ප්‍රකාශයේ තියෙන්නේ. මතකයි තැන්පත් කළත් උපලબ્ධ නොවු චෙක්පත්, නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත්. එහෙනම් අපි මේ ටික හොයා ගන්න පුළුවන්. නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් නිකුත් කරන්නේ ගෙවීම් තීරුවේ. එහෙනම් මුදල් පාලන කිරීමේ බැර පැත්තේ අපි බලනවා ළමයි මේවා තියෙනවද කියලා. මොකද්ද මේ 3 ලක්ෂ නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත්. හරි ළමයි 3,25,000ක චෙක්පත් අංක 315 තියෙනවා. දැන් අපි පොඩ්ඩක් ඒක කොටු කරගන්නවා දැන් දෙකේම 315 තමයි චෙක්පත් අංකේ. ඊට පස්සේ ළමයි 318 චෙක්පත් 37000 අන්තිමට ගිය චෙක්පත් ඒකත් නිකුත් කරාට ඉදිරිපත් කරලා නැහැ බැංකුවට. ඊට පස්සේ ළමයි මේ පැත්තේ තියෙන දේවල් ඉවරයි. ලද ලාභාංශ දිනවා බැංකු ප්‍රකාශයේ. එහෙනම් ළමයි මේ ලාභාංශ බැංකු ප්‍රකාශයේ දීලා අරගෙන තියෙන්නේ. මෙයාලා බැංකු සිස්ටම් විස්තරේ හරියට කරලා නැහැ. ඒකේ තියෙන ඔක්කොම ටික දාලා තමයි අරගෙන තියෙන්නේ. එහෙනම් මේ 12000 කියන්නේ බැංකු ප්‍රකාශයේ සටහන් වෙච්ච එකක්. අපි තාම මුදල් පාලන ගිණුමට ගලපලා නැහැ. එහෙනම් මේක එන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. ඊට පස්සේ චෙක්පත් අංක 719 දිනවා 46000. එහෙනම් 46000 මුදල් ලැබීම් තීරුවේ ඒ කියන්නේ අර පැත්තෙත් අපි ඒකත් කොටු කරගන්නවා. සටහන මොකක් හරි මාක් එකක් දාගන්න ඔයාලා කැමති විදියකට. එහෙනම් ළමයි ඊට පස්සේ චෙක්පත් අංක 934 1,72,000 ඒකත් උපලබ්ධි වෙලා නැහැ. එහෙනම් 934ත් මම පොඩි මාක් එකක් දාගන්න. ඒ කියන්නේ ළමයි බැංකු ලැබීම් තීරුවේ ඉතිරි සියල්ලම බැංකුගත වෙලා කියන එක. වගේම නිකුත් කළ සියලු චෙක්පත් මේ බැංකුවේ ඉදිරිපත් කරලා තියෙනවා එකකින් අඩු වෙලා කියනවා. එහෙනම් මේ කොටු කරගත්ත දේවල් තමයි බැංකු ප්‍රකාශයේ තියෙනව තමයි නිකුත් කරත් ඉදිරිපත් නොකළ චෙක්පත් සහ තැන්පත් කරත් මේ වෙද්දී ඉදිරිපත් මේ තැන්පත් කරත් උපලබ්ධ නොවිච්ච චෙක්පත්. ඊට අමතරව බැංකු ගාස්තුව බැංකු ප්‍රකාශයේ තියෙන දෙයක්. ඊට පස්සේ බැංකුව වැරදීමකින් ගිණුමට මාරු කරලා තියෙනවා. බැංකුව වැරදීමකින් ගිණුමට මාරු කරලා තියෙන එක මුදල් පාලන ගිණුමට අදාළ නැහැ. බැංකුවේ වැරද්දක් ඒක. right බැංකු ප්‍රකාශයට අනුව ශේෂය අපිට දීලා තියෙනවා 1,49,000යි. right අපි දැන් බලමු මොකද්ද අපෙන් අහන්නේ. දින පිළිවෙල සැලකිල්ල නොගෙන බැංකු ප්‍රකාශය පිළියෙල කරන්න. බැංකු ප්‍රකාශයේ ශේෂයත් අපිට දීලා තියෙනවා. හරි ළමයි. බැංකු ප්‍රකාශයේ ළමයි අවසන් ශේෂය තමයි අපිට දීලා තියෙන්නේ. බැංකුවේ ආරම්භක ශේෂය අපිට හොයාගෙන යන්න වෙනවා. බැංකුවේ ආරම්භක ශේෂය හොයාගෙන යද්දී මට තප්පරයක් දෙන්න. right බැංකුවේ ආරම්භක ශේෂය හොයාගෙන යද්දී අපිට මේකෙදි ගානේ කොහෙවත් අපිට කියලා නැහැ ආරම්භක ශේෂ පිළිබඳ. ඒ කියන්නේ දැන් අපිට උතන ප්‍රශ්නයක් තියෙනවානේ ආරම්භක ශේෂය කීයද කියලා. අපිට දන්නවා මේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ දීලා තියෙන අවසාන ශේෂය 1,49,000. එහෙනම් මේ බැංකු සැසඳුම් ප්‍රකාශය ඇදුවට පස්සේ අවසානයේ එන්න ඕනේ 1,49,000. මේ ඇවිල්ලා බැංකු ප්‍රකාශය මෙච්චර වෙලා අපි හැදුවේ මේ බැංකු සැසඳුම් ප්‍රකාශයයි මුදල් ලැබීම් ගෙවීම් ජර්නලයි පාවිච්චි කරලා නැත්නම් මුදල් පාලන ගිණුමයි පාවිච්චි කරලා බැංකු සැසඳුම් ප්‍රකාශ තමයි හැදුවේ. මෙතන අපිට දීලා තින්නේ මේ මුදල් ලැබීම් ගෙවීම් ජර්නල් නැතුව බැංකු මුදල් පාලන ගිණුමක් දීලා බැංකු සැසඳුම් ප්‍රකාශකුත් දීලා අපින් අහන්නේ දැන් බැංකු ප්‍රකාශයක් අහන්නේ. එතකොට ළමයි අපි මේක ගැන දැන් අවබෝධයක් තියෙනවා. එතකොට අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවසන් ශේෂය දන්නවා ආරම්භක ශේෂය දන්නේ නැහැ. right ඕනනම් ආරම්භක ශේෂය ඉස්තනක් තියලා හොයාගෙන යන්නත් පුළුවන්.
right ඒ වගේම තමයි මේකදී අපිට පහුගිය කාලච්ඡේද ගැන මුකුත් කියන්නේ නැහැ. පහුගිය කාලච්ඡේද පිළිබඳ කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. එහෙනම් එක්ක අපිට උපකල්පනයකට එන්න පුළුවන්. මේ මුදල් පොතේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමානයි කියලා. right එහෙනම් තොරතුරු දීලා නැහැ මම බැලුවේ තොරතුරු දීලාද කියලා. එහෙනම් එක්ක අපිට එහෙම එන්න පුළුවන්. නැත්නම් අපි ඒක ඉතිරි කරලා ඉස්සරහට යන්න පුළුවන්. right හරි ළමයි එහෙනම් අපි මං කිව්වා ඇයි අපි මේ ගිණුම් කරන්නේ ළමයි හැමතැනම තියෙන සරල සමීකරණ. සරල සමීකරණ. ඒ කියන්නේ ළමයි x හොයන එක තමයි අපි හැමතිස්සෙම කරන්නේ. x හොයද්දී අනිත් සියලුම තොරතුරු අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ ළමයි අපිට මේ තියෙන තොරතුරු පාවිච්චි කරලා අපිට පුළුවන් x හොයා ගන්න ඕනේ නම් right නැත්නම් අපි මෙතන ආරම්භක ශේෂය වෙනසක් නැහැ කියලා කල්පනා කරලා ගන්නත් පුළුවන්. right අපි එනම් දන්න විදියට වැඩේ කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් තීරණයකට එන්න. හරි ළමයි. මුදල් තැන්පතු සම්පූර්ණයෙන්ම තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. මුදල් තැන්පතු තැන්පත් වෙනවා කියන්නේ සියල්ල බැර දින පිළිබඳ සැලකිල්ලට ගන්න දෙයක් නෑ. එහෙනම් ආරම්භක ශේෂය මම දැනට අරද වැරද්ද දන්නේ නැහැ. ඉස්සනක් තිබ්බා. හැබැයි මේකේ හැටියට නම් ආරම්භක ශේෂය කෙනෙක් ගත්තා නම් ආරම්භක ශේෂය 70000යි. මුදල් පොතේ ශේෂයම ගන්නවා. right මම මේක ප්‍රශ්නාර්ථයක් තියලා ඉස්සරහට ගිහිල්ලා බලන්න. ඔයාලට කරලා පෙන්නන්නම්. ඔයාලට මේක ඩවුට් එකක් තියෙනවා නම් අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා. දන්න තොරතුරු ටික දාගෙන යනවා. එහෙනම් මුදල් තැන්පතු කෙලින්ම බැංකු ගිණුමේ සටහන් වෙනවා. right එහෙනම් මුදල් තැන්පතු 1,60,000යි මේ හර බැර right එහෙනම් වගකීම් න්‍යාය තමයි පාවිච්චි කරන්නේ බැංකුව. අපි සල්ලි දැම්මොත් මුදල් පොත හර වුණාට බැංකු ගිණුම බැර වෙනවා. එහෙනම් 1,60,000යි. මුදල් තැන්පතු 1,60,000යි. ඊට පස්සේ ළමයි චෙක් තැන්පතු තියෙනවා. චෙක් තැන්පතු දින පිළිවෙල සැලකිල්ලට ගන්න එපා කිව්වා ළමයි. එහෙනම් චෙක් පත් දෙකයි තැන්පත් වෙලා තියෙන්නේ. අනිත් චෙක් පත් දෙක මේක තියෙනවා බැංකු සසුදුම් ප්‍රකාශ තියෙනවා තැන්පත් කළත් උපලාපි නෝ චෙක් පත් වල. එහෙනම් තැන්පත් කරපු දෙක දානවා බැංකුවට ලැබිලා තියෙනවා. එහෙනම් බැර වෙලා තියෙනවා 716යි චෙක් පත් තැන්පතු. අනිත් එක තමයි 611යි. එහෙනම් 616 72000යි. 72000යි. 611 13000යි. ඔන්න ළමයි ලැබීම් ටික බැංකුවට දැම්මා. ඒ විතරක් නෙමේ බැංකුවට තව ලැබිලා තියෙනවා මොනයින්ද? විජු ලාභාංශ බැංකු ගිණුමට ලැබිලා තියෙනවා. ඒකයි ඒක අපේ මුදල් පොතේ නෑ. එහෙනම් බැංකු සසුදුම් විස්තරය බැලුවාම බැංකුවට වැටිච්ච එකක් තමයි ඒක කියන්නේ ලාභාංශ ලද ලාභාංශ. එහෙනම් ලාභාංශ කියලා ළමයි ලාභාංශ 12000යි. 12000යි. ඊට පස්සේ ගෙවීම් ටික පැත්තට ගියොත් ළමයි ගෙවපු චෙක් පත් තියෙනවා 4ක්. එහෙනම් අපි චෙක් පත් ගෙවීම් චෙක් ගෙවීම් ළමයි 313 59000යි. ඒක අපි සාහාරයට සටහන් කරන්නේ චෙක් පතක් ගෙවනවා කියන්නේ බැංකුව සල්ලි අඩු කරනවා. බැංකුව සල්ලි අඩු කරනවා කියන්නේ මේක යාළගේ අපි තාන සල්ලි බැංකුවේ වගකීමක් නම් බැරට තියෙන්නේ. වගකීමක් අඩු වෙද්දී අපි දෙන චෙක් පතට අනුව සල්ලි ගෙවද්දි නැත්නම් වෙන දෙයකට මුදල් අඩු වෙද්දී එයාලගේ වගකීමක් අඩු වෙනවා. නම් වගකීමක් අඩු වෙන එක හර. එහෙනම් අපි හරට සටහන් කරනවා 59000යි. ඒකලම මම කිව්වේ මේ ටියුබ් එකේ හොත්ත ගණන් ටිකක් තියෙනවා. අපිට හැම පැත්තම ආවරණය වෙන විදිහට අර නිතරම එකම ෆෝමැට් එක ලේසියෙන් හදන්න පුළුවන් ගණන් ටිකක් නෙමෙයි. එම ගණන් ටිකක් හදුවා නම් ඔයගොල්ලෝ සතුටුයි මා සතුටුයි. හැබැයි වැඩක් නෑ. විභාගෙට ගිහිල්ලා පේපර් එක ලියද්දි අපිට සම්මතෙන් එහාට ගිහිල්ලා තියරි පොඩ්ඩක් ඇප්ලයි කරලා අමාරු ගණක් ආවම කරගන්න බෑ. එහෙනම් බැංකු සසුදුම් කියන පාඩමේ ගොඩක් දේවල් මේකෙන් ආවරණය වෙනවා. right එහෙනම් ඊළඟට ළමයි 314 චෙක් පත් අංකය 314 අපි මේ දැන් හදන්නේ බැංකු ප්‍රකාශයක්. අපි දන්නවා ඇයි දැන් අපි මේ දේවල් කරන්නේ කියලා. 21000ක් අපි අරට සටහන් කරනවා. ඊට පස්සේ ළමයි 316 චෙක් ගෙවීම්
316 32000යි. ඊට පස්සේ ළමයි 317 චෙක් ගෙවීම් 317 24000යි. ඇයි ළමයි මං අනිත් චෙක් පත් හතරක් මං ලැබීම් වලයි ගෙවීම් වලයි ගත්තේ නැත්තේ? ඒවා තියෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. ඒ කියන්නේ සැසඳුම් ප්‍රකාශය තියෙනවා කියන්නේ බැංකුවට තාම තැන්පත් කළත් උපලබ්ධි වෙලා නැහැ. බැංකුවට වැටිලා නැහැ. මුදල් පොත තැන්පත් කරාට මුදල් පාලන ගිණුම තිබුණාට බැංකු ගිණුමේ සටහන් වෙලා නැති නිසා ඒවා තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක් පත් කරලා තියෙනවා. එහෙනම් බැංකුවට ඉදිරිපත් උපලබ්ධි වෙලා නැත්නම් බැංකු ගිණුමේ බැරට සටහන් වෙලා තියෙන්න බෑ. ඒකයි මං චෙක් පත් අංක 719යි 734යි ගත්තේ නැත්තේ. ඊට පස්සේ ළමයි 315යි 318යි ඒ චෙක් පත් දෙක නිකුත් කළත් උපලබ්ධි නොවු චෙක් පත් විදියට තියන්නේ. ඇයි? මුදල් පොතේ සටහන් කරලා නිකුත් කරලා තියෙනවා. ඒක නිසා මුදල් පාලන ගිණුමේ සටහන් වෙලා තියෙනවා. හැබැයි ඒවා ඉදිරිපත් කරලා නැහැ බැංකුවට. ඉදිරිපත් නොකළ නිසා තවම බැංකුවෙන් අඩු වෙලා නැහැ. බැංකුවේ අඩු වෙලා නැත්නම් බැංකුවේ සටහන් වෙලා නැහැ. බැංකුවේ සටහන් වෙලා නැත්නම් බැංකු ප්‍රකාශයේ හරට සටහන් වෙලා නැහැ. right දැන් එහෙනම් මේ දෙක සටහන් නොවුන නිසා මම සටහන් කරේ නැහැ. එහෙනම් ඒකත් එක්ක මට පැහැදිලි අනිත් නිකුත් කළපු සියලු චෙක්පත් බැංකුවේ ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි වක්‍රාකාරය කියන්නේ. එහෙනම් මේ ඉදිරිපත් කරපු චෙක්පත් සියල්ල මම හරට සටහන් කරා. අදටත් ඒකයි ළමයි නිකුත් කළත් උපලබ්ධි නොවු චෙක්පත් කියලා දෙකක් තියෙද්දි එහෙනම් අනිත් දෙක උපලබ්ධි වෙලා නම් බැංකු ගිණුමට වැටිලා තියෙනවා. right right එහෙනම් වැටලා තියෙනවා. ඒකයි මේ දෙක බැංකු ප්‍රකාශයේ සටහන් කරේ. හරි ළමයි එහෙනම් ඒ ටිකක් දාලා ඉවරලා තව මොකද්ද තියෙන්නේ? බැංකු ගාස්තු දිනවා අය කර ගැනීම. බැංකු ගාස්තු හරට සටහන් කරනවා ළමයි 10000යි. බැංකු ගාස්තු හරට සටහන් කරලා 10000යි. බැංකුව වැරදීමකින් දැන් බලන්න ළමයි අවධානයෙන් බලන්න. බැංකුව වැරදීමෙන් ගිණුමට මාරු කිරීම 32000යි. දැන් ළමයි බැංකුව වැරදීමෙන් ගිණුමට මාරු කිරීම කිව්වට මොකද්ද? අපිට මේකේ හරද වැරද කිසිම දෙයක් කියලා නැහැ. බැංකුව වැරදීමෙන් ගිණුමට මාරු කරලා තියෙනවා. දැන් ළමයි බලන්න මම ඒක හොයාගෙන යන්නේ කොහොමද? බැංකු සැසඳුම් විස්තරේ මුදල් පාලන ගිණුමට අනුව 35000යි. බැංකු ප්‍රකාශයට අනුව 149000යි. අපි එතකොට මුදල් පාලන ගිණුමේ ඉඳලා බැංකු ප්‍රකාශයට යන ගමනේදී මේ බැංකුව වැරදීමෙන් කරපු මාරු කිරීම අඩු කරලා තියෙනවා 32000. ඒ කියන්නේ ළමයි අඩු කරලා තියෙනවා කියන්නේ මේ සිද්ධිය නිසා මුදල් පොතේ ශේෂයට වඩා මුදල් පොතේ ශේෂය වැඩි මේ සිද්ධිය නිසා බැංකු ගිණුමේ ශේෂය අඩු නිසා තමයි 32000 අඩු කරලා තියෙන්නේ. තේරුණාද? අපි දැන් බැංකු ප්‍රකාශයට වඩා මේ සිද්ධිය නිසා අන්න රයිට් ළමයි. right බැංකුවේ තියෙන ශේෂය අඩුයි. ඒකයි අපි මුදල් පොතේ ශේෂය ඉඳලා බැංකු ප්‍රකාශයට යද්දී අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ බැංකුවේ ප්‍රකාශයේ ශේෂය අඩුයි. බැංකුවේ ශේෂය අඩුයි කියන්නේ ඒ කියන්නේ ළමයි අඩු වෙනවා කියන්නේ හර වෙනවා. එහෙනම් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් ළමයි අපි ඒක හරට සටහන් කරන ඔය මාරු කිරීම කරලා තියෙන්නේ නම් හරට. right එහෙනම් බැංකුවේ වැරදි right අපි අඩු කරනවා 32000 වැරදිලා හර කරපු එක right ළමයි. එහෙනම් අපි දැන් ශේෂය දැන් අපි ආරම්භක ශේෂය දන්නේ නැහැ. නමුත් මේකේ අවසාන ශේෂය ඕනනම් තියෙනවා. අවසාන ශේෂය පාගේ මම දැන් අර සමීකරණ සිද්ධිය තමයි කරන්නේ. ළමයි ශේෂය මේකේ ඍණ ශේෂයක් කියලා පෙන්නලා නැහැ. එහෙනම් හරට සටහන් වෙලා වැරට තමයි ඉදිරියට ගෙනියන්නේ. එහෙනම් මම හරට සටහන් කරලා මෙතන ශේෂය හොයාගන්න යනවා. right හරට සටහන් කරනවා. දන්න ශේෂය 149000යි. එතන තමයි අර මේ ලෙජරයක් තුලනය කරනවා වගේ තමයි මම මෙතන ගත්තේ. right 0.0.0යි 9යි 10යි 12යි 16යි 17යි 18යි 27යි මත දාලා දෙකක් ඉතුරුයි 7යි 9යි 12යි 14යි 15යි 18යි 22න් දෙක දාලා දෙකක් ඉතුරුයි 327000යි. මම මේක ප්‍රශ්නාර්ථයක් දාලා ගත්තේ. අපි බලමු. right 327000යි right
3,27,000යි. මෙතන අපි දන්නවා දන්න ශේෂයන් ගත්තොත් බිඳුව right බිඳුවයි 2.5යි 6යි 7 දැම්මා 7යි 13යි 14යි 15යි 15යි 5 දාලා එකක් ඉතුරුයි 2,57,000යි. එතකොට 3,27,000යි 2,57,000 කඩු කරනවා. බිඳුවයි 7න් ගත්තා කියාම බිඳුවයි 12න් 5 කියාම 7යි දෙකෙන් දෙකක් කියාම බිඳුවයි 70,000යි. right මේ මං කිව්වේ ඔයාලා දන්නේ නැත්නම් ආරම්භක විශේෂය. මොකද අපිට ප්‍රශ්නයක් තිබුණා. මේකේ කියලා නැහැ ආරම්භක විශේෂය. බැරි වෙලාව සමහරට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. ඇයි ඒ හේතුව? බැංකු සතුම් ප්‍රකාශයක් අපි සාමාන්‍ය ආදාන ශේෂ අසමාන වෙන නිසා. සාමාන්‍යයෙන් කොහොමත් බැංකුවක මේ තියෙන සිද්ධි දිහා දැක්කම අපිට තේරෙනවා ශේෂයන් අසමාන වෙනවා. දැන් ඔයාලා දන්නවා මේ ශේෂයන් අසමාන වෙන්නේ. එහෙනම් ළමයි මේ මුදල් පොතේ ශේෂයම නෙමෙයි ඇති කියලා හිතලා මම ගත්ත නිසා තමයි මේ විදිහට දන්න තොරතුරු ටික දාලා මෙන්න මේ x කියන කෙනාව හොයාගෙන ගියේ. x කියන කෙනාව හොයාගෙන ගියලා කොහමද 70000යි ආරම්භක ශේෂය. right ඔයාලට ඕන නම් right අවුලක් නැහැ තීරු තුනක් දාලා අර බැල දාලා ශේෂය දාගෙන යන්නත් පුළුවන්. right එහෙනම් අපිට ආරම්භක ශේෂය හිතපු එකම තමයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ලක්ෂ ගණන් පුතේ 35,375 කියන්නේ මම හිතන්නේ පරණ මැසේජ් එකක් වෙන්න ඇති. මේ ගානට අදාළ නැහැ. right හරි. අපි ළමයි එහෙනම් හරි ළමයි අපි බ්‍රේක් එකෙන් පස්සේ ඉතුරු ගණන් ටික හදමු. අපි 10ට සම්බන්ධ වෙමු. හරි පොඩ්ඩක් ඉන්නකෝ. ගියානේ කට්ටියක් ගියා. කමක් නැහැ ළමයි. එහෙනම් අපි 10ටම පටන් ගමු. නැත්නම් තව චුට්ටක් ඉස්සරහට යන්න තිබුණා. පණිවිඩය ලැබිච්ච ගමන් දෙන්නෙක් විතර ගියා. කමක් නැහැ ළමයි. අපි මොකද මේ වෙනකන් ඉන්නවා කියන්නේ ඇත්තටම උවමනාව තියෙන ළමයෙක්නේ. ඉතින් එහෙම ළමෙක්ට අසාධාරණයක් වෙන එක එච්චර හොඳ නැහැ. අනිත් ළමයි යන කට්ටිය නම් යාළුවා රෙකෝඩින් එකෙන් බලනවා. ඒකයි ගොඩක් සම්බන්ධ නොවෙන්නේ. අපි ළමයි යටලුවක් නැහැ. අපි 10ට පටන් අරගෙන මේක ඉතුරු ටික අපි හදාගෙන යමු. right thank you සම්බන්ධ වෙලා ඊටම හිටියට